කෙරෙහි සත්‍යයේ හොරාව. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ඔබ එක්වන්නේ නින්නද සජීවී සංවාදයේ සමගයි බලාපොරොත්තු සහගත සතියක් නිමා වෙලා තවත් සතියකට ආරම්භ වෙනවා තව දවස් දෙකකින්. හැබැයි හිතන්න දේශපාලනික වශයෙන් ඔබ මේ වෙලාවේ ඉන්න මනෝභාවය මොකක්ද කියන කාරණය. අලුත් ජනාධිපතිවරයෙක් ඉන්නවා. අලුත් ආණ්ඩුවක් තියෙනවා. අලුත් බලාපොරොත්තු අපි ළඟට ඇවිල්ලා තියෙනවා. නින්නද සජීවී සංවාදයේ නිරන්තරවම ජනතාවගේ පාර්ශවයෙන් රටේ අනාගතය පිළිබඳව දේශපාලන නිලස්ථාන ස්පර්ශ කරන්නට බලාගෙන ඉන්නවා. ජනතාවගේ බලවේගය, ඔවුන්ගේ හැකියාව, ඔවුන්ගේ ශක්තිය, ඔවුන්ගේ දේශපාලන ශක්්‍යතාවය මතු කරන්නට, ඔවුන්ගේ දේශපාලන සවිඥානිකත්වය වැඩි කරන්නට අපි කටයුතු කරමින් ඉන්නවා. ඉස්සරහට අනාගතයේදී මේ අභිනව පාර්ලිමේන්තුවත් එක්ක ජනතාවට පැවරෙන වගකීම පෙරදාට වඩා වෙනස් කියලා අපි දැඩිසේ විශ්වාස කරනවා. ඒ කුමක්ද වෙනදා අපි බලයට පත් කරලා අදාළ ජනතා නියෝජිතයා පාර්ලිමේන්තුවේ යවලා බොහෝ විට ජනතාව ඉවත බලාගෙන හිටියා. පසු අපි නැවත දේශපාලනය කරන්න පටන් ගන්නේ නැවත කවුරුන් හෝ නාම යෝජනා බාර දුන්නයින් පසු කාලේ. හැබැයි බලයට පත් කරන අපිව නියෝජනය කරන ජනතා නියෝජිතයාගේ හැසිරීම විනිශ්චය කරන්න, ඔහුව විභාග කරන්න, ඔහු අධීක්ෂණය කරන්න ජනතාවට වගකීමක් තියෙනවා. අපි මාධ්‍යයක් හැටියට අපි වගකීම් ඉටු කරනවා මේ රට වඩා නිවැරදි දේශපාලන මාවතකට ගැනීම සඳහා ජනතාවට බියෙන් සැකෙන් තොරව අපි විශ්වාස කරන සෞභාග්‍ය දැක්ම ඉදිරියේ අපි හැමදෙනාම ඉන්නේ. සෞභාග්‍ය දැක්ම පෙරට ගෙන යාමේදී විශේෂයෙන්ම ආණ්ඩුව ජනතාවගේ පාර්ශවයෙන් තමන්ගේ වගකීම් ඉටු කරයි කියන විශ්වාසය තියෙනවා තාම අපට. හැබැයි අපි මේ සම්බන්ධව මතුවන්නා වූ සියලු ගැටලු බොහොම විවෘතව ස්වාධීනව සංවාදයකට බඳුන් කරන්න අපි සූදානම් වෙනවා. ඔබ හිතනවා අපි අද දවසේ කුමන මාතෘකාවක් ඔස්සේ මේ සංවාදය ජනගත කරන්න බලාගෙන ඉන්නවද කියන කාරණය. හිතන්න අපි අභිනව පාර්ලිමේන්තුවක් පත් වෙනවත් සමගම පසුගිය දේශපාලනිකව අපි සතිය දිහා බැලුවොත් අපි හැමෝටම තදින්ම දැනුණු කාරණයක් තමයි මේ අඳුර කියන කාරණය සහ කළුවර. ආලෝකයේ වටිනාකම දැනන්නේ අඳුරේදී නැත්නම් කළුවරේදී. නිසා කළුවර කියන කාරණය අපිට දැන් හරි හුරු පුරුදුයි. හැබැයි අපි අඳුරේ අතපත ගන්න නැතුව, කළුවරේ අතපත ගන්න නැතුව මේ ප්‍රශ්නය මතු කරලා සංවාදයට බඳුන් කරේ නැත්නම් අපි හිතනවා තවත් කළුවර දවසක් අපට ඒ සමහරට ඒ කළුවර දවස මේ තරම් සුන්දර නැති වෙයි. මීට වඩා බරපතල විදිහට පීඩාවට පත් වෙන්න වෙයි. ඔබ දන්නවා මොකද්ද මේ වටින් ගොඩින් කියාගෙන ඉන්නේ කියන කාරණය? ඒ කියන්නේ විදුලි අර්බුදය කියන කාරණය. අපි අභිනව අමාත්‍යවරයාගේ පත්වීමත් සමගම සිදු මේ ප්‍රශ්නය විදුලිය හදිසියේ බිඳ වැටීම අත්වැරදීමකින්ද මෙසේල් අපි කතා බහ කරනවා. නව මානකින් ඊට අදාළ චූදිතයක් දැනට මේ සම්බන්ධව චෝදනා ලැබ තිබෙන පාර්ශවයෙන්ුත් අපි ආරාධනා කරා දවසේ සංවාදයට. අපි හඳුනාගමු අපි මාතෘකාව බවට අපි පත් කරගන්නේ විදුලි අර්බුදයේ මාෆියාවක්ද කියන කාරණය. ඔබ බලාගෙන ඉන්නවා හැමදාම රටේ සිදුවෙන හැම ප්‍රශ්නයකදීම සංවාදයේ ප්‍රථම වතාවට මතු කරගන්නේ රටමැද ඉන්න අපි. ඒ ආඩම්බරයේ ගෞරවය අපිට තියෙනවා. අපි මේ විදුලි අර්බුදය පිළිබඳව සංවාදයක් රටේ හැදුවේ නැත්නම්, සංවාදයක් දියුණු කළේ නැත්නම් මේ ප්‍රශ්නේ කොහෙට යයිද කියලා ඔබ දන්නේ නැහැ. බල ශක්තිය පිළිබඳ කතා බහ තව එකක්. අපි විදුලි අර්බුදයේ මාෆියාවක්ද කියන මාතෘකාව යටතේ කතා බහ කරන්න අපි ආරාධනා කරා. සුපුරුදු පරිදි මව්බිල් ලංකා පදනමේ අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් වන්නාරච්චි මැදිරියේ ඉන්නවා. අයිබෝන් වෛද්‍යතුමනි. අයිබෝන්. අපි හඳුනාගමු මේ ප්‍රශ්නයේ චෝදනා ලැබ සිටින පාර්ශවයක් ඉන්නවා. තමයි සූර්ය බල ශක්ති කර්මාන්තකරුවන්ගේ සංගමේ. මේ පාර්ශවය අද කිසියම් චෝදනාවක් ලැබ තිබෙනවා. ඒ විභාග කිරීමත් අරමුණු කරගෙන අපි ආරාධනා කරා නියෝජනය කරමින් වෛද්‍ය ශාම් පතිරාජ මහත්මයාට අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන්. අපි කැමති සංවාදයට ආරම්භය ලබා දෙන්නට සංවාදය ආරම්භ කරන්නට සූදානම් ඉන්නවා. වෛද්‍ය සුමිත් වන්නාරච්චි මහත්මයා සැබවින්ම අප මුණ දුන්නු තත්වය ගැන පස්සේ කළා. ඒ ප්‍රශ්නය සැලකිල්ලට ගනිමින් ඔබ හිතන විදිහට මේ විදුලි අර්බුදයක් හදිසියේ මතු වුණා. මේ විදුලි අර්බුදයේ මාෆියාවක්ද කියන කාර්යයට කෙටි උත්තරයක් ලබා දීලා සංවාදයට ප්‍රවේශ වෙමු. ඔව්. ඇත්තටම ගමක මහත්මයා මේ මාතෘකාව තෝරා ගැනීම ගැන හා ඒකට අපිට ආරාධනා කිරීම ප්‍රතිම ස්තුතිවන්ත වෙනවා. රටේ පුරවැසියෙක් වශයෙන් සහ රටේ ප්‍රශ්න ගැන යම් තාක් දුරට අවදියෙන් ඉන්න පුද්ගලයෙක් වශයෙන් සහ විදුලි පාරිභෝගිකයෙක් වශයෙන් ඉස්සල්ලා මම මේ දිහා දකින දේ ගැන මම කියන්න කැමතියි.
ඒ වගේම අභිනව පාර්ලිමේන්තුවක පත් වුණා. අපි දැක්කා අභිනව පාර්ලිමේන්තුවේ හැමදෙනාම කතා කෙරුවාට පස්සේ අපි මේ රජයට විරුද්ධව කතා කරනවායි කියන අපි උදාගත්තු ජනතා විමුක්ති අනුර කුමාර දිසානායක මහත්තයා කිව්වා සුන්දර බලාපොරොත්තු දීලා තියෙනවා මේ ජනාධිපතිවරයා විසින් කිව්වා අපි බලමු කොහොමද මේවා සිද්ධ වෙනවද කියලා. ඒ කියන්නේ විපක්ෂයේ අය පවා මේ සුවභෝගයේ දැක්ම පිළිබඳව සුබවාදීව දැකලා තියෙනවා. මේක තුල අපේ ජනාධිපතිවරයා කියලා තියෙනවා 2030 වෙනකොට රටේ විදුලි නිෂ්පාදනය පුනර්ජනනීය ශක්තිය රිනියුවබල් එනර්ජි සුනිත්‍ය බල ශක්තිය නැත්තම් කියන මේ බල ශක්ති ප්‍රවයන්ගෙන් රටේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න ඕනයි කියලා. ඒතර මෙහෙම කියලා තියෙද්දී අපි දන්නවා අභිනව අමාත්‍යවරයා පත්වෙච්ච විගසම ඔහු වැඩ බාරගෙන මම හිතන්නේ දවසයි. ඔහු ඊට දවස් 5කට ඉස්සෙල්ලා මම හිතන්නේ ඔහු විදුලි ඇමති කියලා ඔහු දන්නේ නැහැ. ඒකට ඔහුට මේක අමාත්‍යවරයෙක් වශයෙන් වැඩ බාරග දවසක් වෙනකොට තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. ඒ වගේම අපිට මතකයි 2015 පෙබරවාරි මාසයේ සහ මාර්තු මාසයේ කියන මාස දෙකෙත් මේ වගේම විදුලි අර්බුදයක් ආවා. එතකොට ඔබතුමා මේකේ මාෆියාවක්ද කියන එක මගේ සැකේ තියෙන ඕ මේකේ මාෆියාවක් තියෙනවා. මම ඒක සැකේ කියන්නේ අභිනව රජය පත් වෙන විටම ජනතාව කොහොමත් අපි ඒගොල්ලෝ කියන දෙයට අපි යටත් වෙන්න ඕන. ඒගොල්ලෝ කපන ප්‍රමාණයට කපන්න ඕන. ඒගොල්ලෝ කියන ප්‍රමාණයට අපි ගෙවන්න ඕන. ඒක නිසා මේකේ මොනොපොලි එකක් ඒ කියන්නේ ඒකාධිකාරයක් පවත්වා ගන්න විදුලි බල මණ්ඩලය. ඒ වගේම මේ විදුලි බල මණ්ඩලයේ ඉන්න නිලධාරීන්ගේ තියෙන තනි අධිරාජ්‍යයක්. ඒ වගේම විදුලිය හැම දෙයකම එකතු වෙලා තියෙන. ඒක නිසා විදුලිය නැතුව හුස්ම ගන්නත් බැලුවා. අපි දන්නා පහුගිය දවසේ පැය 7කදී කොළඹ ජීවත් වෙ පුද්ගලයෙක් වශයෙන් අපි කොහොමද ඒකට මුහුණ පෑවේ කියලා. එතකොට අද සියලු දේම ස්වයංක්‍රීයකරණයට ලක් කරලා තියෙනකොට ගෙදර ඉඳන් දරුවෝ ඉස්කෝලේ වැඩ කරනකොට විශ්වවිද්‍යාල දරුවෝ ගෙදර ඉඳන් ඉගෙන ගන්නකොට රාජකාරී කරනකොට විදුලිය නැති වෙච්ච එක පිළිබඳව විශාල අර්බුදයක් මතුවුණා. ඒ අර්බුදයට මූණ පාන වුණාට පස්සේ ඒකේ පළවෙනි වග උත්තර කරවා බවට Facebook ජාලවල විපක්ෂ බහරගත්තේ ඉස්ලාම මේ අමාත්‍යවරයා. හැබැයි මේ අමාත්‍යවරයා ඔහු අමාත්‍යංශේ බාරන එක දවසයි. එතකොට මේකම තමා වුණේත් මම දකින්නේ 2015 නවරජා පත් වෙච්ච ගමන් මේ වගේ දෙයක් වෙලා විදුලිය අර්බුදයක් රටේ පෙන්නනවා. රටේ මිනිස්සු දේශපාලනඥයන් බයිනවා. දේශපාලනඥයෝ හරියට අර වතුරේ ඉන්න මාළුවා වගේ දේශපාලනඥයා ඉන්නේ මිනිස්සු තුළ. මිනිස්සුන්ට දේශපාලනඥයා මාළුවාට වතුර නැතුව ගියා වගේ දේශපාලනඥයන්ට මිනිස්සු ඕන. ඒක නිසා දේශපාලනඥයෝ බය වෙනවා. දේශපාලනඥයෝ බය වුණාට පස්සේ මේ හදිසි විදුලි මිලදී ගැනීම සඳහා මේගොල්ලෝ යනවා. ඒ කියන්නේ විදුලි පනත අනුව හදිසි මිලදීම් ගැනීම විතරයි ටෙන්ඩර් පරිපාටියකින් තොරව මිලදී ගත හැකි වෙන්නේ. ඒක මේක දිගින් දිගටම මේගොල්ලෝ කෙරුවා. මේක තුල ෆොසිල ඉන්ධන මාෆියාවක් තියෙනවා. මේක තුල හදිසි විදුලි මිලදී ගැනීමේ මාෆියාවක් තියෙනවා. පුද්ගලයෙක් හැටියට රටවැසියෙක් හැටියට මේ අධ්‍යාපනය මේක මාෆියාවක් කියන එක මම දකිනවා. දැන් කෙටි උත්තරයක් දැන් ඔබතුමා කියන ආකාරයට මේක කිසියම් පිටපතක් දැන් අපි දන්නවා ශොනික රංගපෑම් වලදී පිටපතක් නැති වෙයි. හැබැයි මේක නිශ්චිතව මේක ගලාගෙන එනවා නම් ඓතිහාසිකව මේක තිබුණා නම් මේක කිසියම් තැනකදී එළියට දාන කිසියම් පිටපතකට අනුව රංගපෑමක්. පිටපතකට පිටපතක් තියෙනවා. පිටපතක් තියෙන්න පුළුවන්. ඒ වගේම මේක මම කියන්නේ මේක නතු කර ගැනීම. මේක ඉහළම රටේ තියෙන අමාත්‍යවරයා දක්වා මෙල්ල කර ගැනීම. බය කර ගැනීම. ඒ සඳහා මේක නිකන් ස්ථාවර එකක්. මේක කවුරු බලයටපත් වුණත් කවුරු දැන් ඊළඟ තැනෙත් ඔබ එන්න පුළුවන් කියන කාරණේ අපි බලමු ඉදිරියට මේ පිළිතුර කතා බහ කරලා. අපි කැමති වෛද්‍ය ශාම් පත්‍රජ මහත්මයා ළඟට යන්න. ඔබ ඍජුවම ඔබෙන් ඇහුවොත් ඔබ මේ ප්‍රශ්නේදී චෝදනා ලබා තිබෙන කෙනෙක්. එකක් තමයි පාලනයකින් තොරව සූර්ය බල ශක්තිය ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීම මෙහි වරද ඔබ පිළිගන්නවද? ඔබ චෝදිතෙක්. ඇත්තෙන්ම ගමගේ මහත්මයා මේක හරි අභූත චෝදනාවක්. හරියටම කියනවා නම් මේක මේ ප්‍රකාශය මං හිතන්නේ ලංකා විදුලි බල මණ්ඩලයේ වගකිය යුතු නිලධාරියෙක්ගේ මුවින් පිට වුණ ප්‍රකාශයක්. මේ පද්ධතිය නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට දිගින් දිගටම නොහැකවීම බොහෝ විට ඒගොල්ලෝ සැක කරන විදිහට
සූර්ය බලශක්තිය පාලනයකින් තොරව පද්ධතියට එක් කිරීම එහෙම නැත්නම් ඉබේ පද්ධතිය එකතු කිරීම වැනි ව්‍යවහාරයන් ඔවුන් භාවිතා කළා. කිරීම තුළ බරපතල ප්‍රශ්නයක් මතුවෙනවා. මේ ප්‍රශ්නේ මතුවෙන්නේ වෘත්තීය වේදීන් අතර, දේශපාලන අධිකාරිය අතර සහ ජනතාව අතර. මොකද්ද මේ කතා කියන්නේ කියලා. ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ විදුලි බල ඒකාධිකාරිය පවතින්නේ ඔබ චෝදනාව පිළිගන්නවද නැද්ද කෙනෙක් කියලා? ඇත්තම අපි මේක එක හෙලා ප්‍රතික්ෂේප කරනවා. මොකද අපි වෙනත් කිසිම කර්මාන්තයකට නැති නීති රීති සමුදායකින් බැඳිලා තමයි ලංකා විදුලි බල මණ්ඩලයට සූර්ය බල ශක්ති ප්‍රභවයන් සම්බන්ධ කරන්නේ. එයට පූර්ව අවසර අවශ්‍යයි. එයට ඒ සැපයුම්කරුවන් ශ්‍රී ලංකා සුනිත්‍ය බල ශක්ති අධිකාරියේ ලියාපදිංචි වීම අවශ්‍යයි. ඒ විතරක් නෙවෙයි වසරින් වසර අපි වාචික සහ ලිඛිත කරුණු ඉදිරිපත් කර අපි අපේ ලියාපදිංචි වසරින් වසර යථාවත් කිරීම අවශ්‍යයි. ඊළඟට සෑම සම්බන්ධතාවයකින්ම පසුව එහි තත්ත්වය පරීක්ෂා කිරීමක් ලංකා විදුලි බල මණ්ඩලයෙන් කරනවා. මේ වගේ ඉතා විවිධ අංශවලින් කරන පාලන නීති සමුදායක් මැද තමයි අපි සෑම 1 කිලෝවොට් එකක් පවා පද්ධතියට සම්බන්ධ කරන්නේ. නමුත් මේ විදිහේ පාලනයක් අනික් දේවල් වලට කරනවද කියලා මේ තරම් පාලනයක් අපි දන්නේ නැහැ. එහෙම තියෙද්දි ඔවුන්ගේ සම්පූර්ණ පාලනය යටතේ ලංකා විදුලි බල මණ්ඩලයට අපි සපයන සූර්ය බල ශක්තිය ඉබේ සම්බන්ධ කිරීමක් එහෙම නැත්නම් පාලනයකින් තොරව සම්බන්ධ කිරීමක් කියලා ඔවුන්ම කියන එක එක අතකට විහිළුවට කාරණයක්. අපිට මේකට අඬන්නද hina වෙන්නද කියලා තේරෙන්නේ නැහැ මගේ මතය. ඒ ගැටුම තිබ්බද ඉතිහාසෙද? මම හිතන්නේ අපේ මෙතන තියෙනවා පොඩි ආකල්පමය ගැටලුවක්. අපි මම මේක කාටවත් පක්ෂයක් විදිහට පාටක් විදිහට වෘත්තියක් විදිහට දෝෂාරෝපණය කිරීමක් නෙමෙයි. මම හිතන්නේ අපි ජාතියක් විදිහටම ටිකක් අලුත් දෙයකට යනකොට නවමු ආකල්පයකට යනකොට පොඩ්ඩක් පස්ස ගන්න ජාතියක් කියලා. ඒ කියන්නේ අපි අලුත් දෙයක් වැළඳ ගන්න ටිකක් පස්ස ගන්නවා. අලුත් තාක්ෂණයකට යන්න පසුබට වෙනවා. මට හිතෙනවා ලංකා විදුලි බල මණ්ඩලයේ තියෙන්නේ මේ වගේ තත්ත්වයක් දෝ කියලා. මොකද අපේ අසල්වාසී රාජ්‍යයන් ඉන්දියාව බංග්ලාදේශය වගේ රාජ්‍යයන් ගත්තත් ඊළඟට තෙල් ඉතාම ලාභදායි අරාබිකරය ගත්තත් ඔවුන් සූර්ය බල ශක්තිය ඉතා දැඩිව වැළඳගෙන ඉතා වේගෙන් සූර්ය බල ශක්තිය හරහා ඔවුන්ගේ සංවර්ධනකාරයන් කෙරෙමින් පවතිනවා. ඔවුන් ගිගාවට් ගණනේ පද්ධතීන් ඔවුන්ගේ ජාතික විදුලි බල පද්ධතිය වලට සම්බන්ධ කරමින් ඉන්නවා. අපි තාම මේ රටේ සම්බන්ධ කරලා තියෙන්නේ මෙගාවොට් 260යි. මෙගාවොට් 265ක් විතර හරියටම කිව්වොත්. මේ මෙගාවොට් 265 කියන්නේ අපේ අවශ්‍යතාවය 2%යි. 2% සම්බන්ධ කරපු දෙයින් බලපෑමක් වෙලා කොළඹ හෝ තදාසන්න පෙදෙස් පැය 8ක් හෝ පැය 7ක් 8ක් ජාතික විදුලි පද්ධතියට නැවත එක්හසු කරගන්නට බැරි වෙනවා කියන්නේ මං හිතන්නේ අපි මේ චෝදනාව පිළිගන්න කිසිසේත්ම සූදානම් නැහැ. ඔබතුමා තාක්ෂණය පිළිබඳව කෙසේම් ප්‍රාමාණිකවතෙක් දැන් ඇත්තටම මේ නොරොච්චෝලේ දැන් අපි සිද්ධිය කතා වෙන කතාවක් නේ. නොරොච්චෝලේ හදනකොට ප්‍රශ්න තිබුණා. නොරොච්චෝලේ පිළිබඳව විවිධ සංවාද තිබුණා. හැබැයි අපි දැන් නොරොච්චෝලේ ජාතික විදුලි බල පද්ධතියේ කිසියම් කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙලා තියෙනවානේ. හැබැයි දැන් මේ ගැටලුව අත්වැරදීමක් කියනවා. දැන් මේ මෙහෙම චෝදනා ගොඩක් කාට හරි කරනවා. ඇත්තටම මේකේ තාක්ෂණික ගැටලුව අපි දැනගත්තොත් නරකද? මොකද්ද ඇත්තටම මේ තාක්ෂණික ගැටලුව කියන කාරණේ? ඔව් ඇත්තෙන්ම මේ වෙන විටත් කමිටු දෙකක් පත් කරලා මේ සැබෑ ප්‍රශ්නය කුමක්ද කියලා ඇත්තටම මොකක්ද වුනේ කියලා හොයමින් පවතින අවස්ථාවක තමයි අපි මේ සංවාදය පවත්වන්නේ. අමාත්‍යතුමාගේ මැදිහත් වීමෙන් එක්තරා එක් කමිටුවක් අමාත්‍යාංශ මට්ටමේ කමිටුවකුත් තියෙනවා. ලංකා විදුලි බල මණ්ඩලයේ අභ්‍යන්තර කමිටුවකුත් පත් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් සැබෑවටම උනේ මොකක්ද කියලා හොයන්න. නමුත් මේ වෙනකොට ලංකා විදුලි බල මණ්ඩලයෙන්ම කියන විදිහට යම්කිසි පුද්ගලයෙක්ගෙන් ඇතිවෙච්ච දෝෂයක් තමයි මෙම පද්ධති බිඳ වැටීමේ මූලික පියවරට හේතු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කෙරවල පිටිය බලාගාරයට සම්බන්ධ අලුත් වැඩියා කටයුත්තක් සිදු කළ
සේවකයෙක් මගේ විදුලි බල මණ්ඩල සේවකයෙක් අතින් සිදුවෙච්ච අත්වැරදීමක් නිසා තමයි මේක උනේ කියලා කියන්නේ. හැබැයි අපට ගැටලුවක් තියෙනවා. මෙම ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වෙලා මේ වගේ වෙලාවක එහෙම තාක්ෂණ දෝෂයක් වුණාම විදුලි බල මණ්ඩලයේ තියෙන ආරක්ෂණ පද්ධති. එහෙම ආරක්ෂණ පද්ධතියක් ක්‍රියාත්මක වෙලා තත්පර මිලිසකන්ඩ් 160ක් කියන්නේ තත්පර 0.16ක් වගේ කාලයකදී මෙම කෙරවලපිටිය බලාගාරයේ විදුලි සැපයුම පද්ධතියෙන් ඉවත් වෙලා තියෙනවා මෙගාවට් 130ක්. එතකොට මේ වෙලාවේ ලංකාවේ සම්පූර්ණ අවශ්‍යතාවය මෙගාවට් 2000ක වගේ ප්‍රමාණයක තියෙන වෙලාවක. මෙගාවට් 2000න් මෙගාවට් 130ක් කියන්නේ දල වශයෙන් 105ක්. මේ 105 ඉවත්වීම පද්ධති පාලන අංශයට ඒ කියන්නේ සිස්ටම් කන්ට්‍රෝල් එකට දරා ගන්න බැරි වෙලා තියෙනවා. එහෙම නැත්නම් මේක නිසා ට්‍රිගර් වුණ තව ඉවෙන්ට් එකක්. ඒ කියන්නේ මේක නිසා උත්තේජනය වුණ තව සිදුවීමක් වෙලා තියෙනවා. කෙරවලපිටියේ අපි දන්නවා මෙගාවට් 900ක පද්ධතියක් තියෙන්නේ. මෙගාවට් 900 කියන්නේ ඇත්තටම 300 පද්ධති තුනක්. ඒකෙන් අපිට ව්‍යවහාර භාවිතයට ගන්න පුළුවන් 270 තුනක් 810ක්. ඒ එක 300ක පද්ධතියක් නැවතිලා තියෙනවා. විදුලි බල මණ්ඩලයේම නිලධාරීන් සඳහන් කරන විදිහට ඉතිරි යන්ත්‍ර දෙකත් නතර පද්ධති දෙකත් නතර වෙලා තියෙනවා. ඒ නතර වෙලා තියෙන්නේ ඇයි කියලා අපිට තාම පැහැදිලි නෑ. ආරක්ෂණ පියවරක් විදිහට නැවැත්තුවාද එහෙම නැත්නම් ඒ දේත් නැවතත් අර මේක කැස්කේඩින් ඉවෙන්ට් එකක් විදිහට එකකින් අනිත් එක තව තවත් අනතුරකට පත් වෙන විදිහේ සිදුවීමක් වුණාද කියන එක අපිට පැහැදිලි නෑ. ඉතින් කෙසේ හෝ අවසානයේදී මෙගාවොට් 1100ක් පමණ දල වශයෙන් විදුලි බල පද්ධතියෙන් ඉවත් වෙනවා. මේ දරා ගන්න කොහෙත්ම බෑ. ඒ නිසා තමයි සමස්ත ශ්‍රී ලංකාවෙම විදුලි බලය බිඳ වැටෙන්නේ. මේක තමයි අපිට දැනට තියෙන තොරතුරු අනුව අපිට පවසන්න පුළුවන් දේ. ජාතික වශයෙන් විශාල පාඩුවක් රටට සිද්ධ වෙනවා. මේ පාඩුව ගෙවන්නේ කවුද කියලා අපි දන්නේ නැහැ. දැන් මේක පුදුම කතාවක් නේ. නෑ එකක් තමයි ඔය අත්වැරදීම සිදු වුණු වෙලාව. ඔව්. එකක් තමයි දේශපාලනික වශයෙන් රටේ තීරණාත්මක වෙලාවක්. දැන් සුමිත් මහත්මයා කියන හැටියට දැන් මේ විදිහම ඉතිහාසයේ වෙනවා. දැන් ඒ පදනම් මත ඉඳලා බලපුවහම මේක සියම් පුද්ගලික සැලැස්මක් වගේ පේනවා. මේක යට රහසක් තියෙනවා කියලා පේනවා. සුමිත් මහත්මයා මේ ඇත්තටම මේ කතාවේ දේශපාලනික හැරවුම සහ දේශපාලනික සම්බන්ධය මොකද්ද? මම මේක දකින්නේ ඒ කියන්නේ මේ උපකල්පනේ මම දකින්නේ මේක අධිතාක්ෂණික අයිතිකරුවන් විසින් තමන්ට අවශ්‍ය විදිහට මේවා සදාකාලික සෙල්ලම් කරන්න ගනුදෙනු සඳහා සෙල්ලම් කරන්න පිටිනේ හදා ගන්නවා වගේ. ඔයගොල්ලෝ දන්නවා පහුගිය කාලේ කතා කරුවා මේ ගල්ලංගුරු බිස්නස් එක ගැන. ඒ වලින් උපයපු මුදල් පැනමා පේපර්ස් වල දාපු ඒවා පිළිබඳව. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා පත්තර වල කතා වුණා, උඟක් කතා වුණා මේ මෙතුමා ඒක මම වැරදි නම් නිවැරදි කරයි විදුලි පද්ධතියට සුනිත්‍ය බල ශක්ති පත්ලින් සපයන ඒවා විශේෂයෙන්ම මේ වහල මත ඇති කරන වගේ වලින් විදුලි බල මණ්ඩලය රුපියල් 8කට වගේ ප්‍රමාණයකට තමයි ගන්න හෙට්ටු කරන්නේ අඩුම මුදලකට. එතකොට හැබැයි හදිසි මිලදී ගැනීම වලදී රුපියල් 58 දක්වා ගිහිලා තියෙනවා මේ හදිසි මිලදී ගැනීම වලදී. මොකද හදිසි මිලදී ගැනීම වලට දවසෙන් දෙකෙන් කතා කරලා ගෙන්න ගන්න බාජ් නැව් තියෙනවා මේ විදුලි සැපයුම් සප්ලයි කරන්න. ඒ වගේම රට පුරාම තියෙනවා ඩීසල් විදුලි බලාගාර. එහෙම නැත්නම් ෆර්නස් ඔයිල්, හෙවි ෆර්නස් ඔයිල් වලින් වැඩ කරන, ලයිට් ෆර්නස් ඔයිල් කියලා වැඩ කරන, දැවි තෙල් වගේ තෙල් වලින් පාවිච්චි කරන විදුලි බලාගාර. මේවල හැමදාම ගන්න ඉතා ඉහළ මිලකට ගන්න. හදිසිය ගන්න තියෙන ඒවා වලින් ඉතා ඉහළ මිලකට ගන්න. ඒ වගේම මේ දැන් මේ අර්බුදයේ දිහා දකිද්දී අපි දන්නවා ඔව් ඒගොල්ලෝ කියනවා නම් මේ විදුලි අර්බුදය ආවේ සුනිත්‍ය බල ශක්තියෙන් සපයන විදුලිය සැලසුමකින් තොරකාව නම් එහෙම දෙයක් සිද්ධ විය හැකි. ඒක ලෝකේ හැමතැන වෙනවා. ඒකේ මොකද විදුලිය කියන එක එකම විදිහට සප්ලයි කරන්න බෑ, සපයන්න බෑ. ඒ උදාහරණයක් කියලා ගත්තොත් දැන් අද අපි දන්නවා පහුගිය දවස්වල දවස් 4-5ක් දැන් විදුලිය කපන්න යන්නේ. විදුලිය නැවතුනාට පස්සේ නොරොච්චෝලේ තමයි අපිට වැඩිපුරම ලබා දෙන්නේ දැනට. දැන් නොරොච්චෝලේ නැවතුනොත් නැවත පටන් ගන්න නැවතර ෆර්නස් ගල්ලංගුරු පුච්චලා වතුර උණු කරලා හුමාලේ හදලා හුමාල වලින් ටර්බයින්ස් දුවලා
මේ මුළු රටේම විදුලිය බැලන්ස් කරගෙන ගන්න දවස් 5ක් විතර යනවා. එහෙම නොගෙන අපිට ගන්න පුළුවන්කම තියෙන්නේ මේ ජල විදුලිය විතරයි. ඒ ජල විදුලියෙන් අපිට විශාල ප්‍රමාණයක් ගන්න පුළුවන් වෙන්නේ කොත්මලේ වික්ටෝරියා රන්දනිකල කියන තුනේ තමයි විශාල වශයෙන් ගන්න තියෙන්නේ. ඉතින් ඒ ප්‍රමාණය ගත්තත් ඒක සාමාන්‍යයෙන් අපිට තුනෙන් එකක් විතර වගේ දැන්න තියෙන්නේ. ඊටත් පල්ලෙහා ප්‍රමාණයක තියෙන්නේ. ඒතකොට තාප විදුලි බලාගාර වලින් තමයි වැඩිපුර දෙන්නේ. ඒතකොට තාප විදුලි බලාගාරයක් කඩා වැටුනොත් මොකක් හරි වුණොත් එකපාරට ජල විදුලිය මහා ප්‍රමාණයක් ලබා දෙන්න බෑ. මොකද මෙතුමාම දැන් මතක් කරා අපි ඒ කඩා වැටෙනකොට මෙගාවට් 2000ක විතර අවශ්‍යතාවයක් තිබිච්ච වෙලාවක. ඒතර 2000ක් ලබා දෙන්න අපේ ජල විදුලියෙන් බෑ. අපේ ජල විදුලිය මතන 300කට විතර දෙන්න බෑනේ. 1000 උපරිම පුළුවන් 1100. උපරිම ගියොත් 1100 ගන්න සියලු දේවල් ගන්න. එතකොට ඒ ප්‍රමාණය දෙන්න බෑ. ඒතකොට ජල විදුලිය හැමතිස්සෙම තියෙන්නේ මේක බැලන්ස් කරන්න. අර ඒකට කියනවා මේ බේස් සප්ලයි කියලා. ඒ කියන්නේ විශාල වශයෙන් අද අපේ රටේ වෙලා තියෙන්නේ ගල්ලංගුරු බලාගාරයේ ප්‍රධාන වශයෙන් එක දිගටම ලබා දෙනවා. විචල්්‍ය දෙන ප්‍රමාණය පාලනය කරනවා ජල විදුලියෙන්. ඉතින් ඒ අතරතුර සුනිත බල ශක්තිය වලින් එන සුළං එහෙම නැත්නම් සූර්ය වලින් එනවා ඒ ප්‍රමාණය එන යන හැටියට ඒවා පාලනය කරනවා. ඉතින් ඒවා ලෝකයේ අද වෙනකොට මේ දැන්ට මේගොල්ලෝ කියන්නේ මේ විදුලි බල මණ්ඩලය කියන්නේ 30ක් තාප 30ක් 130 තුනෙන් එකක් තාප ශක්තියෙන් තුනෙන් එකක් ජල විදුලි බල ශක්තියෙන් තුනෙන් එකක් ඉදිරියේදී ඒගොල්ලෝ ප්ලෑන් කරලා තියෙන්නේ විකල්ප ක්‍රම වල. හැබැයි ලෝකයේ අද මේ ඉතා ශීඝ්‍ර ලෙස ඉදිරියට යනවා මේ විකල්ප බලශක්තිය වලින් බලශක්තිය ලබා ගැනීම. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම නෝර්වේ ස්වීඩන් කියනවා 80% එහාට ගිහිල්ලා. ජර්මනිය ගත්තාම විදුලිය සූර්ය බලශක්තිය එච්චර නැති රටක් වුණා සිවුරු බලශක්තිය ඊටාම වැඩිපුරම පාවිච්චි කරන රටක්. ඉතින් එහෙම වෙන්නේ මේවා බැලන්ස් කරන්න ක්‍රමවේද හදලා තියෙනවා. අපි ඒකට කියන ස්මාර්ට් ග්‍රිඩ් කියලා වෙලා. ඉතින් එහෙම දේවල් මේ ලෝකේ වෙනවා. මේවා 130 මේ 103 එකෙන් නවත්තන්න ඕනේ නැහැ. මේ ගෙනියන්න පුළුවන් ඉහළට. එහෙම තියෙන තත්ත්වයේ තුන මෙතුමා කියනට 102ක සැපවීමකින් මේක කඩා වැටීම පිළිබඳව සැකයක් තියෙනවා. දැන් මේ මොන කතා තිබුණත් අපි කලුවරේ නම් අපිට අවශ්‍ය සේවාව ලැබෙන්නේ නැත්නම් එතන ප්‍රශ්නයක්. මේ පුංචි රටේ මේ අපි අපගේ විදුලි පාරිභෝගික අවශ්‍යතාවය සපයන කට්ටිය අර්බුද හදා ගන්නවා නම් ඒ අර්බුද හැදෙන බිම අපි අධීක්ෂණය කරන්න ඕනේ. කුමක් සඳහාද මේ ඒ බිමෙහි ගැටලු හදන්නේ? ඒ පිටිපස්සේ කිසියම් ආර්ථික දේශපාලන සැලසුම් තියෙනවා. පාරිභෝගිකයෙක් පැත්තෙන් කල්පනා කරන්න බොහෝ දේවල් තියෙනවා. හැබැයි අපි මේ සමස්තය කතා බහ කරලා අපි කලුවරේ නම් අපිට අපට ආලෝකය ලබා ගන්න ක්‍රමයක් හිතා ගන්න වෙනවා. දැන් මේකදී දේශපාලනික වශයෙන් අපි බොහෝ බලාපොරොත්තු අපි ළඟ තියෙනවා. ජනතාව හැටියට ජනතාව බලාපොරොත්තු වෙන්නේ රටේ යහපත. ඒ නිසා එතෙන්ට රට ගෙනියන්නට දේශපාලඥයෝ වගේම සියලු නිලධාරීත් සියලු ආයතනත් සූදානම් විය යුතුයි. මේ සම්බන්ධව බොහෝ එළි දැල්වී තිබෙනවා ජනාධිපතිතුමන්ගෙන් පවා. අපි නිනාද සජීවී සංවාදයෙන් සමගයි ඔබ එක්වන්නේ විදුලි බල අර්බුදයේ මාෆියාවක්ද කියන කාරණේ අපි කතා බහ කරමින් ඉන්නේ. අපි නිනාද සජීවී සංවාදයේ පළමු විරාමයට යන්න ඔබෙන් අවසර ඉල්ලනවා. රොන්දි සිට. නිනාද අසත්‍යයට එරෙහි සත්‍යයේ හොරාව. නැවතත් ඔබ නිනාද සජීවී සංවාදයේ සමගයි මේක වන්නේ. අපි කතා බහ කරමින් ඉන්නේ විදුලි බල අර්බුදය මාෆියාවක්ද කියන කාරණය. මේක ඔබට සමීප ප්‍රශ්නයක්, ඔබ අත්විඳින ප්‍රශ්නයක්. ඉතිහාසයේ කොයිතරම්නම් දවස්වල ඔබ කලුවරේ ඉන්නේ නැද්ද? ඒත් එක්කම ඔබ කල්පනා කරන්න තවමත් අපේ හිටි හැටියේ අපිට විදුලි කප්පාදු සිද්ධ වෙනවා. මේ ගෙවන කාලයත් එසේමයි. ඉතාම ඉක්මනින් මේ තත්ත්වයේ සමතයකට පත් වෙනවා කියන කාරණය රජය සහ වගකීමෙන් පොරොන්දු වෙනවා. හැබැයි මේ ප්‍රශ්නේ තැනක් ඉතිරි වෙනවා කියලා අපි හැමෝටම හිතනවා. මොකද මෙවැනි මේ සිද්ධි ඉතිහාසයේ වෙලා තියෙනවා කියන කාරණය අපිට බොහොම පැහැදිලිව පේනවා. හැබැයි ඒ සිද්ධි එසේ වෙලා නැවත ඒවා සමතයකට පත් වෙලා රට පෙර පරිදි යනවා. මේ සිද්ධිය සිදු වෙන්නේ කිසියම් තීරණාත්මක මොහොතක තමයි අභිනව ඇමතිවරයෙක් බලයට පත් වෙන වෙලාව. ඒ පිළිබඳව ඉතිහාසෙත් එවුණු සිද්ධ වෙලා තියෙනවා කියනවා. මේකට කිසියම් රහසක් තියෙනවා කියලාත් කියනවා. අපි දන්නේ නැහැ. මේවා පිළිබඳව අපි කිසියම් සංවාදයක්
රටේ හදන්න ඕනේ. 066 22 83 608 609 066 22 83 608 609 තිරේ දේශනාංක ඔස්සේ ඔබට මේ සම්බන්ධව ප්‍රශ්න අරගෙන මැදිරියට එන්න පුළුවන්. සංවාදයේ දියුණු කරන්න ඔබට කතා බහ කරන්න පුළුවන්. ඒත් එක්කම අපි යනවා මේ පිළිබඳව ආපසු වෛද්‍ය ශාම් පතිරාජ මහත්මයා ළඟට. දැන් ශාම් මහත්මයා දැන් අපිට එක්තරා කණ්ඩායමක් චෝදනාවක් කරන්න පුළුවන් මේ නිසා තමයි මේ උනේ කියලා. හැබැයි ප්‍රශ්නයක් වුත් පෙරලා එසේ වෙන්නම බැරිද කියලා. ඒ වීමේ සම්භාවිතාවක් නැද්ද කියන කාරණේ. ඇත්තෙන්ම තාක්ෂණිකව බැලුවොත් මේ වගේ දෙයක් අපේ රටේ වගේ පද්ධතියක්. අපේ රටේ ජාතික විදුලි බල පද්ධතිය ඔබ දන්නවා දැනට අවුරුදු 25කට කලින් ගත්තොත් අපි 70%ක් ජල විදුලියෙන් අපේ ජාතික විදුලි අවශ්‍යතාවයන් නිෂ්පාදනය කරපු රටක්. ඒ වගේ කාලයක පද්ධති පාලනය හදපු පද්ධති පාලන ඒකකයක් සහ එම ආකල්ප මතම දිගින් දිගටම ගෙනිච්ච පාලන ක්‍රමයක් තුළ මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඇත්තෙන්ම අපි නවසියවසේ අභියෝග අපි බාර ගත්තනම් පුනර්ජනනීය බලශක්තිය ලෝකේ බහුතරයක් රටවල දියුණු රටවල පවා නොවේ තුන්වන ලෝකයේ හෝ දියුණු වෙමින් පවතින රටවල පවා තමන්ගේ ජාතික විදුලි බල අවශ්‍යතාවය වැඩි කොටසක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් සහ අපි කියනවා නිත්‍ය නොවන ඒ කියන්නේ ඉන්ටර්මිටන්ස් තියෙන ඒ කියන්නේ විචල්්‍ය බලශක්ති ප්‍රභවයන් පුනර්ජනනීය සම්බන්ධ කරගෙන ජාතියක ඉදිරි ගමන තීරණය කරන රටවල් වලට මේ අභියෝගය හැමදාම ආවා. ඒ අභියෝගය අපේ රටටත් ඒ විදිහටම එනකොට නමුත් අපේ පද්ධති පාලන ක්‍රමවේදය ඒහා සමාන වේගයකින් දියුණු නොවීම එක පැත්තකින් තියෙන්නේ අපිට. ඒ වගේම මෙම ක්‍රමවේදය ඇති වෙන්නේ ඇතරේ අර 170 මම කලින් කියාගෙන ගිය කතාව නැවත කියන්නම් 70%ක් තිබ්බ ජල විදුලිය අද අපේ ජාතික අවශ්‍යතාවයෙන් 30% තමයි සම්පූර්ණ කරන්නේ. ඉතිරිය සම්පූර්ණ කරන්නට වෙලා තියෙන්නේ ඒ තරම් නම්‍යශීලී නොවන ජල විදුලිය තරම් නම්‍යශීලීව පාලනය කළ නොහැකි තාප විදුලි බලාගාර වලින් තාප විදුලිය කිව්වහම අපේ ඩීසල් කියලා සාමාන්‍ය ව්‍යවහාරය කිව්වට ඒක HFO එහෙම නැත්නම් LFO ඒ කියන්නේ බැර තෙල් සහ ලුහු තෙල් කියලා අපි කියමු heavy furnace oil සහ light furnace oil එහෙම නැත්නම් ගල් අඟුරු එහෙම නැත්නම් යෝජිත LNG liquefied natural gas ඒ කියන්නේ ද්‍රව ස්වාභාවික වායු කියන දේවල් වලට යනකොට මේ කිසිම ශක්ති ප්‍රභවයකින් ජල විදුලියෙන් වගේ ඉල්ලුමට සැපයවම ඉතා වේගයෙන් සුමටව ලබා දෙන්නට අපහසුයි. ඒ නිසා ඇතිවෙච්ච ගැටලුවක් තියෙනවා ඇත්තෙන්ම ලංකා විදුලි බල මණ්ඩලයට. ඒක සාධාරණයි. නමුත් ඒකට උත්තරය සුනිත්‍ය බල ශක්තිය සම්බන්ධ කර නොගැනීම නෙවෙයි. සුනිත්‍ය බල ශක්තිය සම්බන්ධ කළ හැකි ලෙස අපේ පද්ධති පාලන ක්‍රමවේදය නම්‍යශීලී කිරීම. ඔබතුමාලා තාක්ෂණික වචන කීපයක් හඳුන්වා දෙනවා. මම කැමති වචන නැත්නම් මේ අපේ ජනතාවට මේවා ප්‍රශ්න වෙන්න පුළුවන් අපි හැමෝටම ප්‍රේක්ෂකාගාරයට. දැන් එකක් තමයි සුනිත්‍ය බල ශක්තිය, විකල්ප බල ශක්තිය, පුනර්ජනනීය බල ශක්තිය කියලා මේවා මේ එකක්ද නැත්නම් මේවා මට හිතෙනවා මේකට පොඩි අර්ථකථනයක් දීලා මම ජනතාවට පැහැදිලි කරගත හැකි ලෙස ඊටාම සරල භාෂාවෙන් කියන්න. පුනර්ජනනීය බල ශක්තිය කියන්නේ අපිට දැන් අපි මේක කතා කරන්නේ එක පැත්තක ෆොසිල් ඉන්ධන තියාගෙන. ඒ කියන්නේ ගල් අඟුරු, ඩීසල්, පෙට්‍රල්, ඔය මේ ෆර්නස් ඔයිල් කියන දේවල් තියාගෙන. මෙය අපිට වැය වෙන දේ අපට ආයේ නැවත ඇති කරන්න බෑ. මොකද ෆොසිල් ඉන්ධන කියන්නේ අවුරුදු මිලියන ගානාවක කාබනික ද්‍රව්‍ය ෆොසිල් වීම නිසා ඇති වුණු දෙයක්. අපි අද පාවිච්චි කරන ඛනිජ තෙල් අපිට තව අවුරුද්දකින් නැවත ලැබෙන්නේ නැහැ. නමුත් අපිට ජල විදුලිය අපේ ජල චක්‍රය අනුව අපිට නැවත ජලය ලැබෙනවා. ඒ වගේ අපිට සූර්ය බලය නිතිපතා ලැබෙනවා. අපිට මේක නැති වෙන්නේ නැහැ. මේක තමයි පුනර්ජනනීය කියන එක සහ සුනිත්‍ය කියන දෙකේම තේරුම. එතකොට මේ පුනර්ජනනීය බල ශක්තිය අපි නැවත කොටස් දෙකකට බෙදනවා. සම්ප්‍රදායික සහ සම්ප්‍රදායික නොවන කියලා. එතකොට පුනර්ජනනීය බල ශක්තිය අපි සම්ප්‍රදායික කියලා ව්‍යවහාරය හඳුන්වන්නේ ජල විදුලිය. එතකොට සූර්ය බලය, සුළං සහ වෙනත් බල ශක්ති ප්‍රභවයන් විශේෂයෙන්ම ලංකාවේ ගත්තොත් සූර්ය සහ සුළං බල ශක්තිය අපි හඳුන්වන්නේ සම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බල ශක්තිය කියලා. ඇත්තෙන්ම මේ සම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බල ශක්තිය
පද්ධතියට සම්බන්ධ කිරීමේදී තමයි ගැටලු මතුවෙන්නේ. මොකද සුළං තියෙන වෙලාවට බලශක්තිය ප්‍රභාවයෙන් වැඩිපුර බලශක්තියක් ජනිත වෙනවා. අවුව වැඩිපුර තියෙන වෙලාවට සූර්ය බලශක්තිය වැඩියෙන් ජනිත වෙනවා. එතකොට අපිට ඕන වෙලාවට අපිට ඉල්ලුම තියෙන වෙලාවට නෙමෙයි මේක ජනිත වෙන්නේ. මේක තමයි අපිට පාලනය කර ගැනීමට තියෙන අපහසුව. මේක නමුත් මේ පාලනය කිරීම සඳහා අත්හදා අපේ පහුගිය අවුරුදු 15ක පමණ පළපුරුද්දෙන් ලෝකේ පුරාම විවිධ ක්‍රම භාවිතා වෙනවා මෙය පාලනයට නතු කර ගැනීමට හැකි ක්‍රමවේද. එකක් තමයි බැටරි භාවිතය. තව එකක් තමයි වඩාත් ප්‍රචලිත කිරීම. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මම මෙහෙම කියන්න. දැන් ඔබතුමාට මම කියන්න දෙනියා යාද වහිනෝ. හැබැයි යාපනයේ පායනවා. එතකොට මේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවය ලංකාව පුරා ව්‍යාප්ත වෙනකොට මේ දෙක ස්වයංක්‍රීයව යම් කිසි මට්ටමකට සුමටව ලැබෙනවා. මේක සම්පූර්ණයෙන් 100%ක් නෙමෙයි. නමුත් එක තැන ගත්තහම අපිට ලැබෙන ප්‍රතිඵලයයි නමුත් මුළු ලංකාව පුරාම මේ දේ විසිරුනහම අපිට ලැබෙන ප්‍රතිඵලයයි අතරේ වෙනසක් තියෙනවා. එතකොට මේක වඩාත්ම සුමටව ඒ කියන්නේ ඒකීයව ලබා ගන්නට පුළුවන්. යම්කිසි අර විචල්්‍ය ගතිය අඩු වෙනවා. ඉතින් මේක එක ක්‍රමයක්. බැටරි තාක්ෂණය භාවිතා කිරීම තව ක්‍රමයක්. ඒ වගේම මෙම පුනර්ජනනීය බලශක්තිය විචල්්‍ය පුනර්ජනනීය බලශක්තිය අපිට අර වගේ ජල විදුලිය වගේ සම්ප්‍රදායික බලශක්තියක් සමග මිශ්‍ර කිරීම. සහ වෙනත් තාප බලශක්තිය සමග මිශ්‍ර කිරීම තව ක්‍රමයක්. මේ සියල්ලම මික්ස් කරපුවම තමයි අපිට නියම විදිහට පාලනය කරන්න පුළුවන් බලශක්තියක් ලැබෙන්නේ. සහ මෙය අද තියෙන පරිගණක තාක්ෂණය ඒ වගේම GPS තාක්ෂණය GIS තාක්ෂණය එතකොට Wi-Fi networking ඒ වගේම මොනවද කියන්නේ අපි චන්ද්‍රිකා තාක්ෂණය මේ සියලුම තාක්ෂණයන් භාවිතා කරගෙන අපිට අපේ පද්ධති නිර්මාණය වෙනස් කිරීමෙන් අපිට ඉතා හොඳ ඉතාම කාර්යක්ෂම ලෙස මෙම බලශක්තිය පාලනය කරගත හැකි වෙනවා. අපිට අවශ්‍ය ප්‍රයෝජනය උපරිම ප්‍රයෝජනය මේකෙන් ගත හැකි වෙනවා. එහෙම එකක් රටේ තියෙනවද? අද වෙනකන් අපේ දැනුවත් මේ හැටියට නැහැ. 2018 අපේ පද්ධති පාලන ඒකකයේ වෙනස්කමක් කරා SCADA සිස්ටම් එකක් කියලා කියනවා. ඒ කියන්නේ supervisory control and data acquisition system එකක් අපි හඳුන්වලා දෙන්න මම හිතන්නේ විදුලි බල මණ්ඩලය ක්‍රියාත්මක කරා. නමුත් ඒක මගේ දැක්ම හැටියට මගේ දැනුම හැටියට නම් අද තියෙන නවීනතම තාක්ෂණය සමග ගලපුවාම තාමත් අපි ඉන්නේ ගොඩක් පිටිපස්සෙන් කියන එක තමයි මට කියන්න පුළුවන්. ඒ නිසාම අපිට කලවරේ ඉන්න සිද්ධ වෙනවා. හැබැයි ඔබට අපි ආරාධනා කර සිටිනවා සංවාදයට සහභාගී වෙන්න. 066 22 83 608 609 තිරේ දෙස්වනාංක ඔස්සේ තිරේ දෙස්වේ අංකේ ඔබට කතා බහ කරන්න පුළුවන්. අපිට කතා බහ කරන්න සංවාදයට සහභාගී වෙන්න. ඒ ආරාධනයත් සමගම අද සංවාදයේ විදුලි බල අර්බුදයේ මාෆියා අපද කියන කාරණේ කතා කරන්නේ වෛද්‍ය සුමිත් වන්නියාරච්චි මහත්මයා. දැන් මේ කතාව යට සැඟවුණු තවත් දේශපාලන අභිමතාර්ථ තියෙනවා. දෙකක් තමයි මේ දේශපාලඥයන් විතරක් නෙමෙයි මේ ප්‍රශ්නේ ඉන්නේ. මේක දේශපාලඥයන් යට ඉන්නවා නිලධාරී. ආයතනගත වෙච්ච කණ්ඩායම් ඉන්නවා. ඒ ආයතනගත වෙච්ච කණ්ඩායම් වල කිසියම් ඔවුන්ගේ සුපුරුදු ගනුදෙනු හැදිලා තියෙනවා. දැන් මේ සියල්ල කොහොමද මේ ප්‍රශ්නයට අදාළ වෙනවද නැද්ද? දැන් ඔබතුමා කියන්නේ මාෆියාවක් කියන කාරණේ පිළිගන්නේ. එතන ඒක ඔබ මාෆියාවක්ද කියලා අහපු ප්‍රශ්නෙට මම ඔව් කියන තැන ඉඳගෙන මම උත්තර දුන්නේ. මම මුලදිම කිව්වා මම පාරිභෝගිකයෙක් සහ මේ ගැන හොයන පුද්ගලයෙක් විදිහට දැකපු සිද්ධියක් විතරයි. ඒක සාධාරණව මම ඒක සාධාරණීකරණය කරන්න මම කිව්වේ. මොකද 2015 මේ වගේම දේශපාලන උච්චාවතාවයකට ආපු වෙලාවක තමයි මේ සිද්ධිය වුණේ. ඉතිහාසයේ සිද්ධ වුණා මේ වගේ. ඉතිහාසයේ සිද්ධ වුණා. එතකොට ඊට ඉස්සෙල්ලා වුණේ 2013 එක සැරයක් වෙලා තියෙන එක ඉතත් මේ වගේ තීව්‍ර වුණේ නැහැ. මේ සැරේ තමයි පැය 7ක් විතර යන කොළඹ නගරයටත් 2013 පෙබරවාරි සහ මාර්තු මාසයේ වෙච්ච සිද්ධීන් වලදී කොළඹ නගරයේ විදුලිය බිඳ වැටුන්නේ නැහැ. හැබැයි මේ සැරේ කොළඹ නගරෙත් විදුලිය බිඳ වැටුණා. ඒ විතරක් නෙමේ ඒ එක්කම ඒක වෙච්ච සිද්ධියත් එක්කම මෙතුමා මතක් කරුවා වගේ මේකට අර සුනිත්‍ය බල ශක්තියට විරුද්ධව කතා කරුවා. මේක ගැන කිසි දෙයක් හොයා බලන්න නැතුව අපිට හැඟෙන ආකාරයට කියලා තමයි අපිට හැඟෙන ආකාරයට කියලා ඒ නිලධාරීන් කිව්වේ. අපි ටීවී එක දැක්කම ජනමාධ්‍යවල දකින්න. ඒතර ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ කියන්නේ අර ප්‍රීඩිටර්මයින් වේලාසනම හිතලා ඉවරයි.
උත්තරෙත් හදලා ඉවරයි. හොයලා බලනවා කියලා කියන්නේ ඉස්සෙල්ලා එහෙම කියලා. ඇයි එහෙම කියන්නේ? ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා. මුළු ලෝකෙම මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මෙතුම පැහැදිලි කරා වගේ සුනිත්‍ය බලශක්තිය දුන්නාම ඉන්වේරියබල් කියන්නේ හරියට වෙලාවට එන්නේ නැති, හුලන් නැති වෙලාවට එන්නේ නැහැ. ඉර අඩු වෙනකොට වෙන්නේ නැහැ. හැබැයි එහෙත් ලංකාව වගේ රටක සුළං බලශක්තිය නෙමෙයි සූර්ය බලශක්තිය විචල්්‍ය වීමේ සම්භාවිතය ඉතා අඩුයි. මොකද අපි සමකයට ආසන්න ඉන්න රටක් නිසා. මෙතුමා කිව්වා වගේ රට පුරාම වැඩි වෙනකොට මේකේ තියෙන විචල්්‍යතාවය එන්න අඩු වෙනවා. හැබැයි මම මේ ගැන කතා කරන්න ඉස්සෙල්ලා මම වෙනත් රටවල් මොකද්ද කියලා මම පොඩි එංගලන්තයේ මේ මෙතුමා මතක් කරපු මේ ස්මාර්ට් ග්‍රිඩ් කන්ට්‍රෝල් සිස්ටම් එක කියන ඒගොල්ලෝ කොහොමද කරන්නේ එම ආයතනයේ කන්ට්‍රෝල් පැනල් එක ගාව ඉන්න ප්‍රධාන නිලධාරියාට කම්පියුටරෙන් බලන්න නෙමෙයි එතන ඒගොල්ලෝ කරන්නේ print කරලා එවනවා හෙට දවසේ හුලං එන්න පුළුවන් ප්‍රමාණය ස්කොට්ලන්තයේ කොහොමද පල්ලෙහා ප්‍රමාණය කොහොමද එන්නේ කියලා. එතකොට ඔහුට තියෙනවා මත ඔහු දැනවත් ඉන්නවා හෙට හුලං වලින් එන ප්‍රමාණය සාමාන්‍යයෙන් මෙච්චරයි. ඒතර ඔහු මේක පාලනය කළ යුතුයි. අරගේ කන්ට්‍රෝල් උනත් නැතත් ඔහු ඒ ගැන දෙවනෝ හොයා බලන්න ඕනයි කියලා. ඒතර ඒ තරම් දුරට මේවා සංවර්ධනය වෙලා තියෙන්නේ මේ මිනිස්සු මේ ගැන බොහොම අවබෝධයෙන් ඉන්නේ දැනුවත් භාවයේ තියෙනවා. ඒක හින්දා තමයි 100% ඉඳලා දැන් 1970 ගණන් වල එක කිලෝවොට් එකක් මිලදී ගන්න ඩොලර් 60ක් විතර යන මේ සුනිත බලශක්තිය වලින් ඒ කියන්නේ ප්ලැනල් වලින් හදන. අද ඒකෙන් ගන්න පුළුවන් ඒ වගේ දසදහස් ප්‍රමාණයක්. 100 ගුණයක් නෙමෙයි දහස් ගුණයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ 1000 වොට්ස් ගන්න පුළුවන් අද වෙනකොට. ඒතර කියන්නේ අද ඒ මිල එන්න පහළ වැටිච්ච නිසා සූර්ය බලශක්තිය නිෂ්පාදනය කිරීම ලාභදායී වෙලා තියෙනවා. ඒකෙන් තමයි මෙතන මතක් කරුවා වගේ UAE වගේ රටවල් තෙල් තිබුණත් එතනට යන්න යන්නේ. එතකොට මේවා වැඩි කරගෙන එනකොට මේ බිඳුවේ ඉඳලා තමයි මේගොල්ලෝ 160 70 80 දක්වා වැඩි කරලා තියෙන්නේ. ඒතර මේ ප්‍රශ්නේ රටවල් වල ඇවිල්ලා තියෙනවා. මේ විචල්්‍යතාවය එනකොට පාලනය. ඒ විචල්්‍යතාවය පාලනය කරන්න තමයි ස්මාර්ට් ග්‍රිඩ් කියන සිස්ටම් එක ඒගොල්ලෝ හඳුන්වලා තියෙනවා. ලංකාවේ ක්‍රමවේද හැදිලා නැහැ තාම. දැන් මෙතුමා කිව්වා එහෙම එකක් තාම නැහැ කියලා. මම දන්නේ එහෙම එකක් තියෙනවනේ එහෙම වෙන්න විදියක් නැහැ. එහෙම තියෙනවා. ඔබට හිතෙන්නේ නැද්ද දැන් මේ දැන් අපි ලොකු අර්බුදයක ඉන්නේ. පුංචි රටක් වුණත් මේ නිෂ්පාදනය කරනවා බෙදාහරණ කණ්ඩායමක් ඉන්නවා පරිභෝජනය කණ්ඩායමක් ඉන්නවා. නිෂ්පාදනයම කිසියම් අවුල් සහගත තැනක තියෙනවනේ. ඒ කියන්නේ ජාතික විදුලි බල අවශ්‍යතාවය එහි සංචිත සහයේ මූල ගත්තාම අපිට ප්‍රමාණවත්ද කියන කාරණයක් තියෙනවනේ. දැන් අපි දැන් අර්බුද මැද නොරොච්චෝලෙත් හදනවා. එතකොට දැන් කෙසේ වී නමුත් නිෂ්පාදන ධාරිතාවය වැඩි කරගන්න උත්සාහ කරනවා. දැන් අපි මේ අවශ්‍යතාවයත් එක්ක සංසන්දනය කරනකොට මේ ඉතා පොඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න මේ කෑ ගහනවා කතා කරනවා. දැන් ඒක දැනෙනවද ඇත්තටම අපි ඒව ගැන මේකට අපි ඒ සාධාරණ නැද්ද විදුලි බල මණ්ඩලය මේ කියන කතාව කියලා මම අහන්නේ මේ පුංචි ප්‍රමාණයක් මෙතෙන්ට දීලා මෙතෙන්ට දෙන්න ගිහිල්ලා එතනත් අර්බුදයට යනවා නම් අපිට ඒගෙන කතාවක් සාධාරණ නැද්ද කියලා මම අහන්නේ කතාව. එහෙම කියන්න ඒගොල්ලෝ අයිතියක් නැහැ සාධාරණ නැහැ. මොකද හේතුව මෙතුමම පැහැදිලි කරලා කිව්වා ඒ සියලුම අනපනත් ඒ භාවිතාවන් සහ ඒ කන්ට්‍රෝල් සිස්ටම් යටතේ තමයි සප්ලයි කරලා තියෙන්නේ. එතකොට දැන් ගෙදරකට විදුලි බල මණ්ඩලයෙන් අවසරයක් නැතුව ග්‍රිඩ් එකත් එක්ක සම්බන්ධ වෙච්ච තැනකට සෝලර් පැනල් හයි කරන්න බෑ. ඒතර සෝලර් පැනල් හයි කරලා වෙලා ඒකෙන් යම් ප්‍රමාණයක් දෙනවා නම් විදුලි බල මණ්ඩලයට ඒකට මේ ක්‍රමවේදයක් තියෙනවා. ඒකට ගෙවන ක්‍රමවේදයක් තියෙනවා. ඒක විදුලි බල මණ්ඩලය දැනුවත් කරනවා. ඉතින් ඒකෙන් පැනල් ප්‍රමාණයට අනුව සාමාන්‍ය අගයක් ප්‍රමාණය කොච්චරද එන්නේ කියන එක තියෙනවා. අද ගෙදරක වහල උඩ තියෙන පැනල් හයි කරපු සිස්ටම් එකක් එම සිස්ටම් එක තුළ ඕනෑම දෙයක් තමන්ගේ කම්පියුටරේ තමන්ගේ ලැප්ටොප් එකේ තමන්ගේ ෆෝන් එකෙන් කොන්ට්‍රෝල් කරන්න පුළුවන් සිස්ටම් තියෙන්නේ. අද ලංකාවේ ඉන්ස්ටෝල් කරන්න එහෙම සිස්ටම් තියෙනවා. නිකන් ඔය ගාලා වයර් අමුන්න එක විතර නෙමෙයි කරන්නේ. ඒ එහෙම දෙයක් අර වගේ සිස්ටම් එකකට සම්බන්ධ කරගන්න ඉතාලම ලෙහෙසියි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අද අවසානයේදී මේක පටන් ගත්තේ සුනිත්‍ය බලශක්තිය කියන මුවහමඩ තලමින්. හැබැයි මේකට විරුද්ධව ප්‍රශ්න එනකොට ඒගොල්ලෝ දැන් කියනවා එක්කෙනෙක්ගෙන් වෙච්ච අකරතැබ්බයක් කියන්නේ අත්වැරදීමක්. අපි දන්නා මේක අත්වැරදීමක්ද එහෙම නැත්නම් නොසලකිල්ලක්ද හිතාමතා කරපු දෙයක්ද කියලා. ඒක ඉදිරියේදී දැනගන්න. ඔය හිතන්නේ කොහොමද? මම කියන්නේ ඒ සැකේ තමයි මම කිව්වේ මම පාරිභෝගිකයෙක් වශයෙන් කමිටුපත් කරලා තියෙනවා. ඔව්. හැබැයි මේ විදුලි බල මණ්ඩලයට පහුගිය රජයේ කාලයේදී තවත් විදුලි පද්ධතියට මෙගාවොට්ස්
1015ක විදුලි බල පද්ධතියක් පත් කරන්න ඕනයි කියලා කිව්වා සාම්පූර්ණ බලාගාරය සහ අනිකුත් ඒවා. එතකොට මේක කොහොම හරි කතන්දර වලින් යට ගිහිල්ලා තියෙනවා. ඒතර මේකටත් නැවත විදුලි බල මණ්ඩලය රජයට බයිනවා. එතකොට මොනවාද අපි කියන්නේ අර මේ පබ්ලික් යුටිලිටි කොමිෂන් එකට දොස් කියලා තියෙනවා. ඒව වෙලාවට පත් කරගන්න හම්බුන්නේ නැහැ කියලා. හැබැයි මේගොල්ලෝ ඒ වෙලාවෙත් කතා කරලා කියලා තිබුණේ ඒ 1015 හම්බුනේ නැත්නම් තව 2020 වෙනකොට අර්බුදයකට පත් වෙනවායි කියලා. හැබැයි මට මේ ගැන හොයාගෙන යද්දී මේ විදුලි බල මණ්ඩලයේම ඉන්න සාමාන්‍ය අධිකාරිතුමෙක් Facebook එකක දෙන්නෙක්ගේ සංවාදකේ කියලා ඒගොල්ලෝ කියනවා මේ මම පොඩි කෑල්ලක් මේක ඉංග්‍රීසි කියන මේ everyone knows that for the last 10 years or so we did not build a single power plant but during the past 5 years alone CEB has added 5,000 mostly non-essential employees all selected from the list sent by the ministers. මේගොල්ලෝ එක යුනිට් එකක්වත් හැදුවේ නැහැ කියලා එතුමා කියනවා. එතුමම කියනවා හැබැයි අමාත්‍යවරයාගේ ලිස්ට් එකට අනවශ්‍ය මිනිසුන් 5000ක් බඳවගෙන තියෙනවා කියලා. ඉතින් මේ 5000 බඳවගත්තු ඒවත් අපිනේ ගෙවන්නේ. ඒ වගේම දැන් එම මහත්මයාම කියනවා I know it is very sexy to talk about salaries paid to engineers in CEB but you will be surprised to learn the month take home pay of a driver, field labor or clerical staff of CEB. ඔය කියනවා දැන් මේ දවස්වල හුඟක් අය කියන ඒක ඇත්ත කතන්දරේ CEB එකේ ඉන්න ඉංජිනේරු මහත්තුරු තමයි ලංකාවේ වැඩිම පඩි ගන්න ඉංජිනේරුවරු. එතකොට ඒකට ඉංජිනේරු අපිත් එක්ක ගණිතනු කරන ඉංජිනේරු මහත්තුරුත් කියන්නේ උන් සුපර් කියලානේ හිතන් ඉන්නේ මචං කියලා. ඒ කියන්නේ එහෙම කතාවක් ඉංජිනේරු අතරත් තියෙන ඒගොල්ලෝ වැඩිපුර පඩි ගන්නවා. ඒතර හුඟක් අය කතා කරන්නේ CEB එකේ ඉංජිනේරු මහත්තුරු විශාල පඩියක් ගන්නවා කියලා ඒකට විරුද්ධව කතා කරනවා. ඒතර මේ මහත්තයා කියනවා CEB එකේ ඉංජිනේරු විතරක් නෙමෙයි ඩ්‍රයිවර්ලා මේ ක්ෂේත්‍ර නිලධාරීන් මේ කම්කරුවෝ සහ මේ ක්ලරිකල් ස්ටාෆ් වල ඉන්න කට්ටිය පඩි ගන්න ගත්තත් ඕගොල්ලෝ බය වෙනවා කියලා. විශාල පඩියක් ගන්නවා කියලා. මම මේකෙන් කියන්න යන්නේ මේගොල්ලෝ මෙච්චර විශාල පඩියකුත් අරගෙන මේ ජනතාව හිර කරගෙන බෙල්ලට අල්ලගෙන අනිත් පැත්තේ මේ වගේ දේවල් කරලා දේශපාලන අධ්‍යයොත් බය කරගෙන Tamanට ඕන තැනට මේක ගෙනියන්න ගිහිල්ලා මේ සුනිත්‍ය බල ශක්තිය කියලා කියන කාටවත් ඒක කියන්නේ ඩිපෙන්ඩබල් එනර්ජි නෙමෙයි. ඒක තව කෙනෙක් මත අපි මේ යැපෙන කෙනෙක් නෙමෙයි. පැනල් එකක් හයි කරුවොත් අවුරුදු 20ක් විදුලිය හම්බෙනවා. එතකොට වින්ඩ් මිල් එකක් හයි කරුවොත් ඒකේ මේන්ටේනන්ස් විතරයි. ඒකට මොකුත් ඉන්ධන වශයෙන් දාන්න ඕනේ නැහැ. හැබැයි මේ ඉන්ධන කියනවා හැමදාම මිලදී ගන්න ඕන. ඒවා ටෙන්ඩර් දාන්න ඕන, ගනුදෙනු යනවා, චෙක් කරන්න ඕන, බලන්න ඕන, කතන්දර ගොඩයි. ගල්ලඟුරු ගත්තත් එහෙම. ඒතර මේගොල්ලෝ බොහොම කැමති අවම වශයෙන් මේවා 133ක්වත් මේක තියාගෙන ඉන්න. මේගොල්ලෝගේ මේ ප්ලෑන් වලකේදී. ඇයි මේ අපේ රටේ දැන් මෙතුමා කිව්වා මේගොල්ලෝ 260ක් දීලා තියෙනවා කියලා පහුගිය කාලය තුල. හැබැයි මේ වාර්තාවට අනුව කියනවා 2020 වෙනකොට 1015ක් හදන්න ඕන. ඒතකොට 1015ක අපි 1000ක් කියමු 1000ක් හදන්න ඕන තැන එකක්වත් හැදුවේ නැහැ කියලා මේගොල්ලෝ කියනවා පහුගිය අවුරුදු 10 තුල. ඒත් පහුගිය අවුරුද්දේ එක යුනිට් එකක්වත් හැදුවේ නැත්තම් හැබැයි මේ සුනිත්‍ය බල ශක්තිය මේගොල්ලෝ වගේ අය සූර්ය විදුලියෙන් හම්බලා දීලා 260ක් දීලා තියෙනවා. 260ක් හෝ 65ක් දීලා තියෙනවා. 260ක් හෝ 65ක් කියලා ගත්තොත් සාමාන්‍ය ප්‍රමාණයෙන් ගත්තොත් හතරෙන් එකක් හදලා දෙනවා. ඒතකොට මේක මේ හතර ගුණිකෙන් වැඩි කෙරුවන අර ප්‍රමාණය හම්බෙලා නැහැ. දැන් සාර්ථකද දැන් මට පිටුම ළඟට යන්න උඩ දෙන්න. දැන් අපි දකිනවා දැන් ඉන්දියාව වගේ රටවල බොහොම පැහැදිලිව දකුණු ඉන්දියාවේ තූත්තු කොඩි ඔය යම් ප්‍රමාණයකට දකුණු ඉන්දියාව විශාල වශයෙන් තියෙනවා. හැබැයි දැන් අපි කල්පිටිය වගේ ප්‍රදේශවල මේවා අභ්‍යාස කරා. අපි දකිනවා මේවා කැරකෙනවද දන්නේ නැහැ අපි ඇත්තටම සමහර ඒවා. දැන් මේවා මේ අපි අත්හදා බලලා ලංකාවේ සාර්ථකද කියලා හැම අපිට පරීක්ෂණ කරලා තියෙනවද? ඒවට අපි නියදි තෝරගෙන තියෙනවද? ඒ වගේ සාර්ථක අසාර්ථක භාවය මැන බලලා තියෙනවා. සක්්‍යතාවන් තියෙනවද? නැත්නම් නැති දෙයකට අපි කරන එක තේරුම් නැහැ නේ. ඔව් ඇත්තෙන්ම සාර්ථකද අසාර්ථකද? ඔව් ලංකාවේ සාර්ථකයි. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මම කිව්වොත් තාක්ෂණිකව සූර්ය බල ශක්තිය ගැන අපි කතා කරද්දී අපි කියනවා මේකෙදී අපි භාවිතා කරන තාක්ෂණික වචනයක් තියෙනවා ප්ලාන්ට් ෆැක්ටර් කියලා.
ප්ලාන්ට් ෆැක්ටර් කියන්නේ ඇත්තටම දැන් සූර්ය බලය හෝ සුළං බලය මෙගාවට් 10ක ප්ලාන්ට් එකක් මෙගාවට් 10ක බලාගාරයක් හැදුවොත් මේ මෙගාවට් 10 හැම වෙලාවෙම මෙගාවට් 10ක් මේකෙන් එළියට දෙන්නේ නැහැ. ඒක අඩු වෙනවා වැඩි වෙනවා. එතකොට මේක සාමාන්‍යයෙන් දවසකට පැය 24ම මේ ප්ලාන්ට් එක සම්පූර්ණ වේගෙන් වැඩ කරොත් දෙන්න පුළුවන් බලය සහ සැබෑවට දෙන බලය අතර තියෙන 100% තමයි අපි ප්ලාන්ට් ෆැක්ටර් කියලා කියන්නේ. ඒකට සිංහල වචනය මම හරියට දන්නේ නැහැ. නමුත් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි සූර්ය බල පද්ධතියක ප්ලාන්ට් ෆැක්ටර් එක අපි ගන්න 10%ක් 15%ක් 17ක් කියලා. එතකොට ඒ කියන්නේ දවස පුරාම මෙගාවට් 200ක් හැදුවොත් එකකින් දවසට පැය 24ක් වැඩි කරොත් 200 වැඩි කිරීම 24ක් එන්න ඕනේ. නමුත් 200 වැඩි කිරීම 24 16යි දවසකට එන්නේ සූර්ය බල පද්ධතිය. සූර්ය බල සුළං බල පද්ධතියක ඒක ඒ වගේ දෙගුණයක් 30ක් 32ක් 33ක් එන්න පුළුවන්. අපේ රටේ අපි අධ්‍යයනය කරලා මම හිතන්නේ මට මතක විදිහට ලෝක බැංකුවෙනුත් ඒ අධ්‍යයනයක් කරලා ඒකෙදි අපි දන්නවා සාමාන්‍යයෙන් අපේ තියෙන අපි කියන වින්ඩ් බෙල්ට් එක කියලා එකක් තියෙනවා ලංකාවේ අපි අඳුනාගෙන. ඒ කියන්නේ මන්නාරම් තලයි මන්නාරම සින මන්නාරම අයිලන්ඩ් එක සිට රට ඇතුළට ඇවිල්ලා දකුණු ප්‍රදේශයෙන් එළියට යන සුළං ප්‍රවාහයක් තියෙනවා. ඒක අපි අධ්‍යයනය කරලා තියෙනවා. ඇත්තෙන්ම අද වෙනකොට සුළං බලාගාර අපි ලංකාවේ සවි කරන්නේ මේ පටියේ. ඒ පටිය තමයි අපි අඳුරාගෙන සහ වෙනත් තැනුත් තියෙනවා. දැන් කල්පිටිය වගේ ගත්තාම නොරොච්චෝල්ලේට කිට්ටුව ඒ පැත්තත් සුළං තද සුළං පවතින වර්ෂයේ බොහෝ කාලයක් තද සුළං පවතින ප්‍රදේශය නිසා ඒවත් සුදුසු කියලා හඳුනාගෙන තියෙනවා. ඉතින් ඇත්තටම සුළං බලාගාර ලංකාවේ අපි ස්ථානගත කරන්නේ ඒක ලංකා විදුලි බල මණ්ඩලයත් නිවැරදි ලෙස කරනවා. ඒ ප්‍රදේශවල තමයි අනුමැතිය දෙන්නේ. ඒ ප්‍රදේශවලින් තමයි ටෙන්ඩර් ඉල්ලන්නේ. එතකොට ඒක නිසා ඒකේ තාක්ෂණික ගැටලුවක් තාම මතුවෙලා නැහැ. නමුත් අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ මොහොතේ. දැනට මාසකට පමණ ඉස්සෙල්ලා කල්පිටියේ මෙගාවට් 60ක් තියෙනවා සුළං බලාගාර. එහි සවි කරලා තිබ්බා මෙගාවට් 65ක ට්‍රාන්ස්ෆෝමර් එකක්. ඒකත් මං හිතන්නේ මේ වගේ නොසලකිලිමත්කමක් හෝ අත්වැරදීමක් නිසා පුපුරා ගියා. ඇත්තටම මේ මොහොත වෙනකොට අපිට කල්පිටියේ මෙගාවට් 60කුත් ජාතික විදුලි බල පද්ධතියට අහිමි වෙලා තියෙනවා. ඉතින් ඒක වෙලා මාසයක් යනකොට තවත් අත්වැරදීමකින් කෙරවල පිටියේ මේ වගේ දෙයක් සිදුවීම ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් ජාතියටම. ඒක තමයි මට ඒ ගැන කියන්න තියෙන්නේ. ඔව් අපි දැන් මේ සම්බන්ධව ඔබට කතා බහ කරන්න අපි ආරාධනා කර සිටිනවා. 066 22 83 608 609 අපි හිතනවා තවත් විරාමයකට යන්න අපිට කාලය අවිල්ලා තියෙනවා. මේ පිළිබඳව කිසියම් සංවාදයක් රට අවශ්‍යයි කියලා අපිට හිතෙනවා. එකක් මෙතන තාම සැකසහිත කාරණයක් හොල්මන් කරනවා. ඇත්තටම ජාතික විදුලි බල පද්ධතියේ මේ අවශ්‍යතාවය පූර්ණය කර ගැනීම සඳහා පාරිභෝගික අවශ්‍යතාවය පූර්ණය කර ගැනීම සඳහා අපි කොහෙන්ද ගන්නෙ මොනවද ගන්නෙ කොතනින්ද ගන්නෙ වයි කියන ප්‍රශ්න සම්බන්ධව. ඒක අපිට ගන්න ඕන තැන් ඕන නම් අපිට ඒක ප්‍රමාණයක් ගන්න තැන් හදා ගන්න පුළුවන්. ඒතකොට මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා මතු කරලා අමාත්‍යවරයාට පෙන්වන්න පුළුවන්. මේ පෙන්නුවන් පස්සේ අමාත්‍යවරයාට මොනවද හිතෙන්න පුළුවන්. හිතලා එතුමා තහවුරු කරගන්න පුළුවන් මේ පද්ධතිය දුවන්න නම් මේ විදුලි බල අවශ්‍යතාවය පූර්ණය කිරීම සඳහා අපිට මෙසේ විය යුතුයි කියලා එතුමා పూర్ව තත්වයන් එතුමා పూర్ව නිගමන වලට එන්න පුළුවන්. දැන් මේ මේකී තත්වයන් අපිට ඇතුලේ කිසියම් සාධාරණ සැකයක් මේ ඔබට මට එන්න බැරිද? මේවා සම්බන්ධව කිසියම් සැලසුම් ඇති කියලා හිතන්න බැරි කමකුත් නැහැ. ඔබ දන්නවා පහුගිය රටේ ඉතිහාසය දිහා අපව කරලා බලපුවාම අපේ නිලධාරීන් ක්‍රියා කරලා තියෙන ආකාරය අපි විශ්වාසයේ තබා තිබුණු බොහෝ නිලධාරීන් ක්‍රියා කරලා තියෙන ආකාරය එක සංසන්දනාත්මකව බැලුවොත් මේවා හරි පොඩි සිද්ධි වෙන්න පුළුවන්. ඒ නිසා බොහොම ප්‍රවේශමෙන් අවධානයෙන් අපි පසුවිය යුතුයි. මෙවැනි ප්‍රශ්නයකදී අන්තිමට වෙන්නේ අපිට මේ සේවාව අහිමි වෙන එක. අපේ අයිතිවාසිකම් පාර්ශවයේ උල්ලංඝනය වෙන එක. තව පැත්තකින් අපි මේ වෙලාවෙත් විදුලි බිල සම්බන්ධවත් කතාවක් තියෙනවා. ඔවුන් කොයිතරම් මුදල් ගත්තත් හම්බ කරත් ජනතාවට වාක් කියන්න ඕන. අපි ගිහිල්ලා නම් තවත් විරාමයකට රැඳී සිටින්න. නිනාද
නින්නාද අසත්‍යයට එරෙහි සත්‍යයේ හොරාව. ඔබ නැවත නින්නාද සජීවී සංවාදය සමග මේ එක්වන්නේ. අපි විදුලි බල අර්බුදය මාෆියාවක්ද කියන කාරණය කතා බහ කරමින් ඉන්නේ. මේ පිළිබඳව තාමත් විවාදයක් තියෙනවා. කමිටුපත් කරනවා. පරීක්ෂණ පවත්වනවා. අත්වැරදීම් කියනවා. විදුලි කප්පාදු කරනවා. තව පැත්තකින් පාරිභෝගිකයාට තව ගැටලු ගොඩක් එනවා. අවසානයේ බිලකුත් ගෙදරට එනවා. සල්ලිත් ගෙවනවා. මේ අදී වශයෙන් ප්‍රශ්න ජාලයක් තියෙනවා. සුවිත් මහත්මයා දැන් මේ ඇතුලේ ජාවාරමක් තියෙනවද? දැන් මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මේවා කොහොම මේ ප්‍රශ්න මවාපාන්නේ. නැත්නම් අපි කියනවා සාමාන්‍යයෙන් මතු කරලා පෙන්නන්නේ මේක මේ විදුලි බල සමස්ත සේවාව ඇතුලේ ජාවාරම් තියෙනවද? ජාවාරමක් තියෙනවද? ඊට සැරසීමේ මූලික සූදානමද මේ තියෙන්නේ? අපිට මම මුලදී කිව්වා වගේ එහෙම වෙලා තියෙන නිසා අපිට මේක කියන්න පුළුවන් ජාවාරම් කරලා. මගේ පිළිවඳව මට සැකේ මට මෙහෙම ඔප්පු කරලා බලන්න මේ දිහා බලපුවාම මම එකයි කිව්වේ මම මේක ජාවාරමක් තියෙනවයි කියන එක පිළිවඳව. මොකද එහෙම කියන්නේ මේක තුල මේ ලෝකයේ ඉදිරියට යෑමේදී තියෙනවට අඩගොඩ තියෙන කට්ටියක් ඉන්නවා. ඒකෙන් මම කිව්වේ මේ සංවර්ධනය කිරීම සඳහා මහා පරිමාණ වශයෙන් ලෝක බැංකුවල ණය අරගෙන කරන්නේ නැතුව එහෙම නැත්තම් කොම්පැනි වලට හරි මහා පවුල් දෙක තුනකට මේක පෞද්ගලීකරණය කරන්නේ නැතුව ජනතාවාදී විදියට කරන්න පුළුවන් දෙයකට තමයි මේගොල්ලෝ මේ ඉස්සෙල්ලාම අඩකොටේ තියන්නේ බය කරන්නේ. දැන් මේ රූෆ්ටොප් ඉලෙක්ට්‍රිසිටි මේ වහල උඩ තියෙන ඉලෙක්ට්‍රිසිටි වලින් ආපු වලින් තමයි මේකුනේ කියලා නිලධාරීන්ගෙන් කටින් එළියට පයින්නෙම ඉස්සල්ලාම ඒගොල්ලෝ මේක තමයි ප්‍රශ්නය. මොකද පාරිභෝගිකයා නිෂ්පාදකයෙක් බවට පත් වෙනවා. කුඩා මිනිස්සු මේ දැන් හැම කෙනෙකුට අපේ රටේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි සමකය ආසන්න ඉන්නේ පැය 12ක් එළිය තියෙනවා. ඒකෙන් උදේ 9 ඉඳන් සාමාන්‍ය 3:00 4 වෙනකන් හොඳ විදුලියක් ලබා ගන්න පුළුවන්. ඉතින් එහෙම තියෙද්දිම අපේ රටේ දැන් අඩුම ගානේ තහඩු වහලයක් හෝ තියෙනවා. ඒ හැම කෙනෙම පාරිභෝගිකයෙක් බවට පත් වෙලා තියෙනවා. හැම පාරිභෝගිකයෙක්ම වහලක් නිෂ්පාදකයෙක් බවට පත් කරපුවාම අර මේ ග්‍රිඩ් එකෙන් අයින් වෙලා එම නිෂ්පාදනය කරන තැනම නිෂ්පාදකයා පාරිභෝගිකයා බවට පත් වෙන ප්‍රමාණයක් තියෙනවා. අඩුපාඩුව ඕෆ් පීක් එහෙම නැත්නම් අපි කියන්නේ මේ නිෂ්පාදනය නොකරන වෙලාවට විතරයි ඔහුට සපයන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඔහු දවල් කාලේ ඔහු පරිභාජනය කරන ප්‍රමාණයට වැඩිය ඔහුට නිෂ්පාදනය කරලා ඔහුට ලබා දෙන්න පුළුවන්. ඒතර ඒක නිසා හැබැයි මේකටම තමයි ගහන්නේ. මේක නිසා දැන් මේගොල්ලෝ කියලා තියෙනවා 2030 වෙනකොට අවශ්‍ය විදුලි බල පද්ධතිය නැවත සකසා ගැනීම සඳහා සැපයීම සඳහා 70ක් ප්‍රමාණයට ගෙනියන්න සුනිත්‍ය බල ශක්තියෙන් ගෙනියන්න නම් තව මේ මොනවාද මේ 10 ගිගාවොට්ස් එහෙම නැත්නම් මේ මෙගාවොට්ස් 10000ක විදුලි බල පද්ධතියට එකතු කරන්න ඕන මේ සුනිත්‍ය බල ශක්තිය. ඒ කියන්නේ හැම අවුරුද්දකම ඉදිරි අවුරුදු 10 දී 1000 ගාන එකතු කරන්න ඕන මේ සුළම් බල ශක්තිය හරි එහෙම නැත්නම් විදුලි බල ජල විදුලි බල ශක්තිය හරි ඒ සූර්ය බල. හැබැයි ජල විදුලි බලය අද සම්පූර්ණයෙන් අපිට ඒක අපි සම්පූර්ණයෙන් හාවස්ට් කරලා අපි අරගෙන ඉවරයි. දැන් කුඩා පරිමාණ ජල විදුලි බලාගාර දැන්ට 160 ගාණක් හදලා තියෙන්නේ. ඒතර ඒකෙන් පරිසර පද්ධතියත් විනාශ කරලා අපි විදුලියත් අරගෙන ආයේ ඇලවේලි වහලා ගන්න තැනක් නැහැ. ඒක නිසා අපිට ඉතුරුලා තියෙන්නේ සුළම් බල ශක්තිය සහ සූර්ය බල ශක්තිය. සුළම් බල ශක්තිය කියලා කියන්නේ එහෙම මේ ඔයාට මට ඒකට මේ ආයෝජනය කරන්න බෑ. ඒක විශාල මුදලක් වැය වෙන එක සුළම් මෝලක් හදන්න මම හිතන්නේ විශාල මුදලක් යන මිලියන 7-800ක් අවම වශයෙන් යන එකකට කුඩා හේකට මධ්‍යම ප්‍රමාණයකට. ඒතර එහෙම එකක් කරන්න පුළුවන් වෙන්නේ එක්ක කොම්පැනියකට එක්ක විශාල පවුල් සමාගමකට එහෙම නැත්නම් රාජ්‍ය සමාගමකට රටේ සල්ලි නැත්නම් පිට රටින් අරගෙන ගන්න. හැබැයි මේ කුඩා ඒකක මේ බැංකු ලෝන් එකක් දීලා කරන වැඩක්. ඒක නිසා මේ ප්‍රමාණය වැඩි කරගත්තාම අපේ ජල විදුලි බලය දැනට 30ක් තියෙන එක අවශ්‍යතාව වෙනකොට තව 20ක් වෙයි. එතකොට ඒක අර අපිට විචල්්‍ය බල ශක්තිය පාලනය කිරීම සඳහා ජල විදුලි අපිට ඉදිරියේදී පාලනය කරන්න. මේ කියන ප්‍රමාණයට වැඩි වෙයි අපි රටේ අද ලෝකයේ තියෙන ට්‍රෙන්ඩ් එක මේ ප්‍රවණතාවය මත විදුලි කාර් භාවිතය. ඊට පස්සේ අපේ
ප්‍රවාහන පද්ධති වැඩිපුර කෝච්චි වගේව විදුලීකරණය කරුවොත් අපිට මීට වැඩිය විදුලිය අවශ්‍ය වෙනවා. ඒතර එව්වටත් බොහෝ වෙලාවට වෙනත් රටවල අද කරන්නේ මේ සම්ප්‍රදායික විදුලිය නැතුව වෙනත් දේවල් වලින් දුවන්නේ. ඒක නිසා අපිට සමහරලාට ජල විදුලි වගේ ඒ වගේ වල භාවිතා කරන්න. ඒක නිසා මේ කියන ප්‍රමාණයට වැඩිය අවශ්‍යතාවය වැඩි වෙනවා. හැබැයි රාජ්‍ය ප්‍රතිපත්තියක් වශයෙන් 2030 වෙනකොට 2030 වෙනකොට සුනිත්‍ය බල ශක්තිය 80% දක්වා වැඩි කරන්න ඕන අධිකරු ජනාධිපතිතුමා කියලා තියෙනවා. එහෙම කියලා තියෙනවා නම් මෙම නිලධාරි මීට වැඩිය ස්මාර්ට් වෙන්න ඕන ස්මාර්ට් ග්‍රිඩ් එකක් ගැන හිතන්න. එතකොට ඒ වගේම රටේ සෑම වහලයක්ම ජනනය වන තැනකට පත් කෙරුවොත් මේකේ යම්සි ප්‍රමාණයකට විසඳුමක් වෙනවා. ඒ වගේ අපි දන්නවා රජයේ විශ්වවිද්‍යාල එතකොට පාසල් ඒ වගේ වල තියෙන වහලවල් ප්‍රමාණය අති විශාලයි. ඉතින් මේවට අලුතෙන් ඉඩකඩම් ඕන වෙන්නේ නැහැ. සූර්ය බල ශක්තිය ලබා ගැනීම සඳහා එකම දේ තියෙන රැට එන හුලම් ප්‍රමාණය මේ නිෂ්පාදන ප්‍රමාණය අඩු වෙන එක විතරයි. ඉතින් ඒකට සුළම් බල ශක්තිය වෙන පැත්තකින් පටන් ගන්නකොට අපේ ජල විදුලි ටිකක් තියෙනවා. ඊට අමතරව අපිට මේ වැඩි වෙනකොට අර බේස් සප්ලයි සම්පූර්ණ විදුලිය සප්ලයි කරන ස්ථායි ඒකට මේ තාප බල ශක්තියට වැඩිය ලෝකයේ අපිට ඉදිරියට යන්න වෙන්නේ. අද වෙනකොට බංග්ලාදේශයත් නියුක්ලියර් බලවලට කියන්නේ පරමාණුක බල ශක්තියට යන්න දැනට සාකච්ඡා කරන ඉන්දියාවත් සමග එකතු වෙලා. ඒකට අපිටත් සමහර වෙලාවට ඉදිරියේදී තියෙන රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා හරහා අපිට මේ විදුලි බල ස්ථායීතාවයේ අවශ්‍යතාවය රැක ගන්න අපිට යන්න වෙයි. පරමාණුක බල ශක්තිය අපිට තව අමතක වෙච්ච දෙයක් තියෙනවා. ඇත්තටම පුනර්ජනනීය බල ශක්තියේ ස්ථායි බලය ලබා ගන්න අපි දැනටත් ලංකාවේ සුළු පරිමාණයෙන් පටන් අරගෙන තියෙනවා ජෛව ස්කන්ධ බයෝමාස්. ඒ කියන්නේ ගිනිසි ග්ලිසීඩියා වේශාග ඩෙන්ඩ්‍රෝ පව. ඒක දැනට පාවිච්චි කරන්න පුළුවන් අපිට. ඒක අපිට පුළුවන් ස්ථායි බල ශක්තිය වැඩි කරගන්න පාවිච්චි කරන්න. මොකද ඒක තාප බලාගාරයක ස්වරූපයෙන් ඒ දැන් ක්‍රියාත්මකයි. අපි දැන් පහුගිය කාලේ විවිධ සුළු පරිමාණයෙන් ක්‍රියාත්මක වෙනවා. සංවිධාන මැදිහත් වෙලා මහවැලි කලාපවල මේ ශාකය ප්‍රචාරය කරගෙන ගියා. ඔව් ඇත්තෙන්ම ඒකේ යම් ගැටලු දැනට ඇඹිලිපිටියේ කර්මාන්තශාලාවක් තාක්ෂණික ගැටලුවක් නිසා වහලා තියෙනවා කියලා ප්‍රවෘත්තිඵල වුණා. නමුත් සමහර කර්මාන්තශාලා පවත්වාගෙන යනවා. ඉතින් ඇත්තටම ඒක වැඩි දියුණු කළ හැකි තත්වයක තියෙන කර්මාන්තයක්. ඒක සම්බන්ධව අපිට නැවත කතා කරන්න පුළුවන්. මොකද ඒක ඇත්තටම ඒක සැබෑ ලෙසම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක්. මොකද අපි වාතයට උදාහරණ හරිතාගාර වායුව නැවත අපි ගිරිසීඩියා ශාකයක වවකදී අපි නැවත අවශෝෂණය කරගන්නවා. ඉතින් ඒක නිසා ඒකෙන් වාසි ගොඩයි. උෂ්ණත්වය ගෝලීය උෂ්ණත්වය වැඩිවීමක් හෝ හරිතාගාර වායු විමෝචනයක් නෙට් ඒ කියන්නේ ශුද්ධ විමෝචනයක් වෙන්නේ නැහැ. පරිසර හිතකාමී පැත්තට ටිකක් ළඟයි. දැන් අපි කතා කරොත් දැන් මේ සුළං බලාගාර පිළිබඳව යම් කසුසුවක් තියෙනවානේ. අපිට බැරිද ටිකක් ශ්‍රී ලංකාව වගේ රටක දැන් මේ අර්බුද ගොඩකට ඉන්නේ අපි. දැන් මේ වගේ අත්වැරදීම් අය නොවෙන්නට අපිට විකල්ප පාරවල් ගොඩක් හොයාගන්න ඕනේ. ඒතකොට සුළං බල ශක්තිය වගේ දැන් සුළං විදුලි බලාගාර වගේ ඒවා ස්ථාපිත කරන්න බැයිද? දැන් තියෙන තත්ත්වය මොකද්ද? ඒ වගේ තියෙන ශක්්‍යතාවය මොකද්ද? අපිට අවශෝෂණය කරගන්න බැයිද මේ ඒවා ජාතික විදුලි වල පද්ධතියට? පුළුවන්. ඇත්තටම දැන් මේ වෙනකොට මන්නාරමේ මෙගවට් 100ක සුළං බලාගාර ස්ථාපිත කරමින් යනවා. ඒ විදුලි බල මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක්. මම හිතන්නේ මේ මාසය කොහොමතත් ලබන මාසයේ වෙද්දී ජාතික විදුලි බල පද්ධතියට එකතු වෙයි. ඒ වගේම දැන් පහසුගිය දැනට මාස 4කට පමණ පෙර තව ටෙන්ඩර් එකක් තිබ්බා. ඒක ප්‍රදානය කරලා තියෙනවා. මේ වෙනකොට ටෙන්ඩර් ප්‍රදානය කරලා තියෙනවා. මූලික කටයුතු කෙරෙමින් පවතිනවා. මට මතක විදිහට ඒක මෙගාවට් 60ක් එතන තිබ්බා. මන 100යි. 100ද? මන 100යි. මන 100යි. නමුත් මෙතන තිබ්බා මන්නාරමේ තව කොටසක් තිරිකුණාමලයේ බෝලවත්තේ එහෙම වගේ තැන් 3ක හෝ 4ක මාදම්පේ කියන තැන් 4 තිබ්බා මෙගාවට් 60ක් තව. ඒක එකතු වෙන්න නියමිතව තියෙනවා. ඒ වගේ එකතු වෙමින් පවතිනවා. නමුත් සුළං බලයේ තියෙන ප්‍රශ්නය තමයි සුළං බලය අපිට ලංකාව පුරා ස්ථාපිත කරන්න බෑ. ඒ වගේ මේවා පොඩි ව්‍යාපෘති නෙමෙයි. ඒවා විශාල ව්‍යාපෘති. ඒවා සඳහා වෙනමම සම්ප්‍රේෂණ මාර්ග ඉදිකිරීම අවශ්‍යයි. ඒ සඳහා ඒ යටිතල පහසුකම් විශාල වශයෙන් අවශ්‍යයි. මොකද මන් දන්න තරමින් මන්නාරමේ මේ වෙනකොට
22 kVA ලයින් එකක් සාධමින් පවතිනවා ඉදිකරමින් පවතිනවා මෙම බල ශක්තිය පද්ධතියට අවශෝෂණය කරගන්නට ඒක කොයි තරම් වැඩි වෙරලාද කියලා නම් මම හරියටම මේ වෙනකොට දන්නේ නැහැ. ඉතින් ඒ වගේම තව මට ඔබට කියන්න අවශ්‍යතාවයක් තියෙනවා. සමහර සමාවෙන්න මට ඇමතුමකට යන්න පොඩි ඉඩක් දෙනවද? ඇමතුමක් පළමු ඇමතුම. 066 22 83 689 අයබෝන ඔබට. අයබෝන මහත්තයා මම නාලස්කෙන් මොහමඩ් මහත්තයා කතා කරන්නේ. ඔව් මොහමඩ් මහත්මයා. මම මේ විදුලි කාර්මිකයෙක්. එතකොට මම අපේ ගෙදර පොඩි සෝලාර් පැනල් එකක් අයි කරලා තියෙනවා. ඔව්. ඒකෙන් මම දැන් අවුරුදු දෙකකට උඩින් වගේ කොළඹ එක්සිබිෂන් එකක් තිබ්බ එක්සිබිෂන් සෙන්ටර් එකේ චීන සමාගම් ගොඩාක් ඇවිල්ලා ඒගොල්ලන්ගේ සෝලාර් පැනල්ස් බැටරි එම ඉක්ුණට දාලා තිබ්බා. එතකොට ඒ මිල අපි ඒ බඩු ලංකාවෙන් ගන්න ගියාම ඒ මිලයි ඒගොල්ලන්ගේ මිලයි ගොඩාක් වෙනස්. ඒ කියන්නේ සාමාන්‍ය බැටරියක් ඇවිල්ලා 15000ක් ඒගොල්ලන් විකුණන එක මෙහි අපි ගන්න වෙනවා 40000ට. එතකොට සාමාන්‍ය එක ගේක 500 වෝට් සෝලාර් පැනල් එකක් අපි සවි කරන්න අද තියෙන ගණන් හැටියට ලක්ෂ 10ක් විතර අපිට වැය වෙනවා. මේක අපිට සාහනයට අඩු කරගන්න පුළුවන් රජයෙන් යම්කිසි සහනයක් බද්දුවෙන් අඩු කරලා දෙනවනම්. එතකොට අපි සාමාන්‍ය ගෙවල් වල ආයි වොට්ස් 500ක් හෝ 100ක් 200ක් අපිට එකතු කරගන්න පුළුවන් නම් අපි ලොකු සහනයක් දෙනවා ග්‍රිඩ් එකට බර අඩු වෙන්න. එතකොට ඒක රජයේ මැදිහත් වෙලා මේ මිල එනම් බඩු අඩු කරලා අපිට කරලා දෙන්න පුළුවන් විදිහට ක්‍රමයක් මැදිහත් වෙනවා නම් රජයෙන් ඒක ලොකු සහනයක්. අපිට පුළුවන් ඕෆ් ග්‍රිඩ් ඒරියා වල උනත් මේ පොඩි සෝලාර් පැනල්ස් දාලා යම් කිසි සාහනයක් රටට සේවයක් වෙන විදිහට ක්‍රියාත්මක වෙන්න. එතුමාට පොඩ්ඩක් රැඳෙන්න කියලා. පොඩක් මොහොතක් රැඳෙන්න කියන ආරාධනය කරනවා. ඔබතුමා රුපියල් 15000 කිව්වේ කොහෙද කියලා මට පැහැදිලි නෑ. රුපියල් 40000 කිව්වේ ලංකාවේ කිව්වා. ඔව් සාමාන්‍යයෙන් මේමයි. අර මම මේකේ බැලුවා එක්සිබිෂන් එකේ බැලුවා. ලංකාවේද? ඔව් මෙන්න අර චීන සමාගම් වල එක්සිබිෂන් සංදර්ශනයේ තිබ්බා. ඒකේ දාලා තිබ්බා ඇම්පියර් 90 බැටරියක් කරලා 18000යි. ඒක මේ ලංකාවේ ගන්න ගියාම වෙන්නේ 40000යි 50000යි එම. එතකොට මේ මිල වැඩි වෙන්නේ රජයෙන් එන බදු නිසානේ. එච්චර ගාණක් වැඩි වෙන්නේ. පැහැදිලි. ඒ සහනය තමයි අපි ඉල්ලන්නේ. මම ඔබතුමාට බොහොම ස්තුතියි. දැන් මේවා අපි ඇහෙන්න කතා කරන්නේ මේ රජයටත් නිලධාරීන්ටත් බලධාරීන්ටත් ඇහෙන්න ඕනේ. අඩු ගානේ ජනතාවගේ මේ මැසෙවිල්ල ප්‍රශ්නය ඔවුන්ට තේරෙන්න. ඒකට උත්තරයක් ඔබතුමාට දෙන්න තියෙනවා කියලා මට හිතෙනවා. ඇත්තෙන්ම ඊටාම සතුටුයි එතුමාගේ ප්‍රශ්නය සම්බන්ධයෙන්. පෞද්ගලිකව මෙම මැදිහත් වීම කිරීමට සම්බන්ධ වූ කණ්ඩායමේ මමත් සිටිය නිසා රජයට ඇත්තෙන්ම සුනිත්‍ය බල ශක්තිය අධිකාරියත් සියලුම බලධාරීන් සමග අපි සූර්ය කර්මාන්තකරුවන්ගේ සංගමය අවුරුදු 1මාරක පමණ කාලයක් තිස්සේ දීර්ඝ සංවාදයක යෙදීමෙන් පවතිනවා. විශේෂයෙන්ම බැටරි ගෙනීමේදී මේ වෙනකොට ලංකාවට සියලුම බදු ආනයන බද්ද සහ වෙනත් බදු එකතු වෙනවා 50%කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් ඒක තමයි මොහොන් මහත්තයා කියපු ප්‍රශ්නේ තියෙන්නේ. 50%ක් බදු එකතු වීම සහ ඒ බදු මත අපිට එන පිරිවැය තුල අපි මේකට දෙන්න ඕන වගකීමක් දෙනකොට ඕනෑම ව්‍යාපාරිකයෙකුට සිද්ධ වෙන තමන්ගේ ලාභය අවදානම අවම කර ගැනීමට එකතු කරන්නට ඕන එකතු කිරීම කරපුවාම එතුමා කියපු මිල ගණනට යන එක නවත්තන්න බෑ ඇත්තටම. ඉතින් මේක නිසා තමයි අපි කිව්වේ ඇත්තෙන්ම අද අපි සුහුරු ජාලයක් ගැන කියද්දී මම කලිනුත් කිව්වේ අපිට බැටරි තාක්ෂණය යොදා ගන්න ඕනේ. මේ බැටරි අපි හිතමු දැන් අපි මොහමඩ් මහත්තයා ගැන අපි මේ රටේම ජනතාව ගැන කතා කරමු. අපිට පහුගිය සතියේ අපේ ගෙවල් වල අපේ සූර්ය බල පද්ධති සවි කරලා තියෙන අපේ ගනුදෙනුකාර බවතුන්ගේ ඒ කියන්නේ සුළු ව්‍යවසායකින්ගේ අපේ මේ ගනුදෙනුකාර ව්‍යවසායකින් අපි කියලා කියන්නේ සූර්ය බල. ඔවුන්ගේ ගෙවල් වල ඇත්තටම සූර්ය මේ කෝෂ පද්ධතියට බැටරියක් එකතු වෙලා තිබ්බනම් ඔවුන්ට කොයිතරම් අස්වැසිල්ලක් ලැබෙනවද? මේ පසුගිය අඳුරු දින කිහිපේ ඔවුන්ට විශාල අස්වැසිල්ලක් ලැබෙනවා. ඉතා පුංචි මට්ටමේ හරි. ඒ කියන්නේ අඩුම තරමේ අපි හිතමු ඇම්පියර් 90 බැටරියක තරමක් තිබුණා නම් ඔවුන්ට මේ පැය හෝ දෙක ගත කරන්න පුළුවන්
බොහොම අමාරුවක් නැතුව. මොකද අපි දන්නවා උසස් පෙළ විභාගයේ තව නොබෝ දිනකින් පැවැත්වෙනවා. ඉගෙන ගැනීම කටයුතු බාධා වුණ අපේ දරුවන් දහස් ගණනාවක් පාඩම් කටයුතු වල යෙදමින් ඉන්න අවස්ථාවක් මේක. එතකොට ඔවුන්ට ඉතා ආස්වාසිල්ල ලැබෙනවා. මේ තත්ත්වය මගහර ගන්නටත් මේ කලින් අර විදුලි බල මණ්ඩලයෙන් එන චෝදනාව ගලප ගන්න බැරිවීම අවම කර ගන්නටත් තවත් එක සුදුසු දෙයක් තමයි හයිබ්‍රිඩ් ඉන්වර්ටර් තාක්ෂණය, දෙමුහුන් ඉන්වර්ටර් තාක්ෂණය සහ බැටරි තාක්ෂණය යොදා ගැනීම. අද වන විට නීතියට අනුව දෙමුහුන් ඉන්වර්ටර් ලංකාවට ආනයනය කිරීමට හැකි නීතියක් නැහැ. බැටරි අපි ආනයනය කරනවා නම් එයට 50%කට කිට්ටු, ඉතාම කිට්ටු, ඒ කියන්නේ 48%ක පමණ බදු ප්‍රමාණයක් වැය වෙනවා. මේක සඳහා අපි කතා කරපුවාම මෙම බද්ද ඉවත් කරන්නට අකමැති බලධාරීන් එයට හේතුවක් විදිහට වුන් කියන්නේ වාහනවලට යොදන බැටරිත් මේකට වෙනවා. ඒ වගේම හයිබ්‍රිඩ් සහ විදුලි වාහනවල බැටරිත් මේකට අහු වෙනවා. සූර්ය බල බැටරි පමණක් නෙමෙයි, ඒකට අමතරව තව එකක් කියනවා විදුලි සංදේශ. ඒ කියන්නේ දුරකථන සමාගම් වල අර කණු වල තියෙන බැටරිත් මේකට අහු වෙනවා. ඒ නිසා ඒ වලට බදු සහනය දෙන්නට කැමති නැති නිසා, ඔවුන් අධික ලාභ ලබන නිසා ඔවුන්ට මේ බදු සහනය දීමට කැමති නැති නිසා මෙහෙ. දැන් මම ඔබගෙන් නැවත ප්‍රශ්නයක් අහන්න කැමතිකම. යම්කිසි රටක මේ තාක්ෂණය යොදාගෙන අපිට සූර්ය බල ශක්තිය ප්‍රචලිත කරන්න, ඒ අපේ විදේශ විනිමය කෝටි ගාණක් අවුරුද්දකට ඉතුරු කරගන්නට, ඩීසල් වලට වියදම් කරන ගාණ ඉතුරු කරගන්නට අපිට මේක යොදා ගන්න පුළුවන් නම් 100%ක් වගේ සුළු ප්‍රමාණයක් මේ වෙනත් කර්මාන්තවලට මෙම බැටරිය භාවිතා කිරීම නිසා අර 99%ක වාසිසහගත තත්ත්වය අපි නැවැත්විය යුතුද? මම හිතන්නේ ඔබට මේ නරඹන ඔබට මගේ ප්‍රශ්න තේරෙනවා ඇති. මම ඔබගෙන් මේ ප්‍රශ්නය අහනවා. මෙය පිළිගන්න පුළුවන්ද ඔබට? දැන් අපි ප්‍රතිපත්තිමය රාමුව කියලා ගත්තොත් මේ හා සම්බන්ධව කොතනින්ද මේක අපිට විස්තර කරලා දෙන්න? දැන් මේ සම්බන්ධව නෛතික තත්ත්වයන්, මේ සම්බන්ධව රාජ්‍ය ප්‍රතිපත්ති ඇතුලේ මේ සියලු ගනුදෙනු සඳහන් වෙන්න එපා. තියෙනවා. මේ වෙනකොට ශ්‍රී ලංකා සුනිත්‍ය බල ශක්තිය අධිකාරිය මේ වෙනකොට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයත් සමග එකතු වෙලා මෙම හයිබ්‍රිඩ් දෙමුහුන් ඉන්වර්ටර් සඳහා ඔවුන්ගේ තත්ත්ව ප්‍රමිති සහතික මෙසේ විය යුතුයි කියලා මූලික කෙටුම්පත සකස් කරලා ඉවරයි. මේ වෙනකොට මාස 9කටත් වඩා කාලයකට පෙර සකස් කරලා ඉවරයි. මෙය තමන්ගේ මොනවද කියන්නේ සජෙෂන්ස් යෝජනා සඳහා මම හිතන්නේ මහජන උපයෝගිතා කොමිසමට සහ ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයට යොමු කරලා තියෙනවා. මම හිතන්නේ ඔවුන්ගේ පිළිතුරු මේ වෙනකොට ලැබිලා නැති බව. මම හිතන්නේ සුනිත්‍ය මහජන උපයෝගිතා කොමිසමත් නෙමේ විදුලි බල මණ්ඩලයේ තම ඔවුන්ගේ යෝජනා තාම ලැබිලා නැති බවක් තමයි පෙනී යන්නේ. ඒ නිසා තාමත් මේක ඇදමින් පවතින. ඒ වගේම අර මම කලින් කියපු හේතුව නිසා මෙය තීරුබදු වලින් නිදහස් කිරීමට බැරි ප්‍රායෝගික ගැටලුවක් මතුවලා තියෙනවා. මම මේක ශ්‍රී ලංකාවේ ජනතාවට වගකීමෙන් කියන්නේ මේ ඊටම කනගාටුදායක තත්ත්වයක්. ඇත්තෙන්ම අපි බලාපොරොත්තු වෙනවා වර්තමාන ජනාධිපතිතුමාගේ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ තියෙන සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තියත් එක්ක සමගාමීව ඉදිරියට යෑමට නම් මේ සියලු බාධක ඉවත් කරගත යුතුයි. මේ සඳහා මැදිහත් වීමට මම හිතන්නේ බලධාරීන්ට මේක ඊටාම සුදුසු කාලය කියලා මම හිතනවා. දැන් අපි කල්පනා කරොත් දැන් සුනිත් මහත්මයා දැන් මේ කියන කාරණේ සම්පූර්ණ වුණොත් අපිට දැන් අර මූණ දුන්නා වගේ අපි නැවත කරවලේ ඉඳින ප්‍රශ්නයකට මූණ දෙන්න නැති වෙයිද? දැන් මම කියන්නේ අපි මේ ක්‍රමවේද හැදුවොත් ඒ කියන්නේ එකක් තමයි ජාතික විදුලි බල පද්ධතියට අවශෝෂණය කර ගැනීම. කුඩා ධාරාවන් අවශෝෂණය කර ගැනීම ඇතුලේ මේ ප්‍රශ්න වෙන්නේ නැති වෙයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නය හා මේ ප්‍රශ්නත් සම්බන්ධයි. මේවා තාක්ෂණිකව විසඳිය හැකි ප්‍රශ්න. විසඳිය නොහැකි ප්‍රශ්න නෙමෙයි. ඒක නිසා සුනිත්‍ය බල ශක්තිය කිරීම රටේ කියන්නේ එක් කිරීමේදී ඇතිවන විචල්්‍යතාවය භාවිතාවේදී ඇතිවන විචල්්‍යතාවය සමපාත කිරීම සඳහා තමයි මෙතුමා කිව්වේ මේ ස්මාර්ට් ග්‍රිඩ් සිස්ටම් එහෙම නැත්නම් ස්මාර්ට් කන්ට්‍රෝල් සිස්ටම් එක ගන්න. ඒතර එහෙම එකක් තියෙද්දි මේක වෙන්නේ නැහැ. ඉතින් අපේ අය අපි කියන්නේ එතෙන්ට යන්න ඕන. එකක් තමයි
සුනිත්‍ය බල ශක්තිය වහලෙන් අපිට ලබා ගන්න පුළුවන් සියලුම දවල් කාලයේ ලබා ගත යුතු විදුලි ප්‍රමාණය අපි ලබා ගත යුතුයි. රාත්‍රී කාලයේදී අපිට විදුලිය ලබා ගැනීමට සහ දවල් කාලයේ යමක් අපිට අවශ්‍යතාවය සපුරා ගැනීම නොහැකි නම් ඒක ජල විදුලිය සහ තාප බලාගාරයෙන් අපි ලබා ගත යුතුයි. දැන් සුමිත් මහත්මයා දැන් හබහරි දැන් අපි මේ අපේක්ෂිත තත්ත්වයන් කියන්නේ දැන් අපි වසර ගණනාවක් දැන් මේ සම්බන්ධව බලයට පත් වූ අයත් කිව්වා බොහොම අපූර්ව කතා. මම කියන්නේ ඉතිහාසයේ බලයට පත් වුණා අයත් කිව්වා මේ කතා. අපි විකල්ප බල ශක්තියින් කරා යන්න ඕනේ. මට මොහොතකට අවසර දෙන්න 066 22 83 668 609 කෙනෙක් ඉන්නවා අයිබෝන් ඔබට අයිබෝන් මේ මම මේ ඔබතුමාලාගේ සාකච්ඡාව අහගෙන හිටියා. ඔව් කවුද නම කියන්නේ කවුද? මගේ නම සුනිල් සිටිනායක. ඔව් සුනිල් මහත්මයා. අපිත් මේ අපේ කම්පැනියක් තියෙනවා. අපිත් සෝලා වහල්වල වලට ආයි කරනවා. හරි. අපි කරලා තියෙනවා මෙගාවට් ස්කේල් එක ලංකාවෙත් කරලා තියෙනවා පිටරටත් කරලා තියෙනවා. ඔව්. එතකොට මේක ඉතාම හොඳයි. මොකද ඒකේ මේ පාරිභෝගිකයට එයා වියදම් කරන ප්‍රමාණය ඉක්මනින්ම මේ ගෙවා ගන්න පුළුවන්. මොකද හොඳ ටැරිෆ් එකක් දීලා තියෙනවා. ෆීඩින් ටැරිෆ් එකක්. රුපියල් 22 ගානේ අවුරුදු 7කටත් ඊට පස්සේ 55 රුපියල් පස්සේ අඩු කරනවා ගානකට. මට ඒ ගාන නම් මතක නැහැ මේ. ඉතින් ඒක හොඳයි. ඉතින් මේ වගේ අනිත් එක මේ දැන් අපි කරනවා ග්‍රවුන්ඩ් මවුන්ටඩ් සෝලර් කරනවා ටෙන්ඩර් කරලා. ඉතින්දිත් ඒ ටෙන්ඩර් කළාම කරන්නේ කම්පිටිටිව් බිඩින් කිව්වම මේ පාර මම දැක්කා තියෙනවා රුපියල් 8ටත් දාලා තියෙනවා ෆීඩින් ටැරිෆ් එක. ඉතින් මම දන්නේ කොහොමද ඒකකට වියදම් කරලා ඒගොල්ලන්ගේ පේබැක් එක කොච්චර කාලෙකින් වෙනවද කියලා. ඒකට මේගොල්ලෝ අනිවාර්යයෙන්ම ආණ්ඩුව මැදිහත් වෙලා ඔය කරනවා වගේ ෆික්ස් ටැරිෆ් එකක් දෙන්න ඕනේ. අවුරුදු පළවෙනි අවුරුදු 7කට මෙච්චරයි ඊට පස්සේ ඒක අඩු කරලා දෙන්න. එතකොට පළවෙනි අවුරුදු 4 ඒගොල්ලන්ගේ ඉන්වෙස්ට්මන්ට් එක කවර් කරන්න පුළුවන්. පේබැක් එකක් තියෙනවනේ. ඒ වගේ එකක් කරන්න ඕනේ. නැත්නම් ඔය කම්පිටිටිව් බිඩින් එකේ ගියාම සමහරකට අපිට හිතන එකක් තමයි මම දන්නේ මේ ඒක මම කොච්චර දුරට හරිද කියලා. සමහරකට හැමතිස්සෙම දැන් මම ටීවී එක බලුවම පේනවා මේ මාෆියා එකක් තියෙනවා කළු සල්ලි තියෙනවා අර එකයි මේ කියලා. සමහරට මනි ලොන්ඩරින් වලටත් පුළුවන් රුපියල් 8ට දාලා වෙලා සිස්ටම් එකක් ගාලා ඒ සල්ලි ඒගොල්ලන්ගේ බැංකු වලට අරින්න පුළුවන් නේ. ඒ වගේ දේවල් තියෙනවා. බලන්න කල්පනා කරලා බලනවා ගැන විශ්ලේෂණය කරන්න. හරි. බොහොම ස්තුතියි ඔබට. 066 22 83 669 විවිධ මත විවිධ අදහස් ඔබේ යෝජනා තියෙන්න පුළුවන්. මේක මහජන සංවාදයක් නිසා අපිට විවෘත කරලා තියෙනවා. අපි කතා කරමු සුමිත් මහත්මයා දැන් මා කලින් විමසමින් සිටියේ දැන් මේවා හරි ලස්සනට කියලා තියෙනවා. හැබැයි බෝ වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවානේ. නෑ මෙහෙමයි. දැන් ඕනම දෙයක කතන්දරේ ලස්සනයි තමයි. හැබැයි යෝජනා ලස්සනයි. හැබැයි ඒක ලස්සන කරගන්න එපා අපි. ඒ නොවෙන්නේ දැන් අපි ලස්සන කරගන්න වැඩ ගොඩක් කරන්නේ. දැන් අර මොහොමඩ් මහත්තයා කියපු ප්‍රශ්නයක්. මේ මහත්මයා කියපු ප්‍රශ්නයක්. රුපියල් 22ට ගන්න එක රුපියල් 8ට ගන්න හෙට්ටු කරනවා කතාව පටන් ගන්නකොට මුලදී කිව්වා. ඒ කියන්නේ එතනින් එහාට ඉවරයි ඊට පස්සේ. ඔව්. එතකොට මේ ප්‍රශ්නය දේශපාලනඥයාගේ ඔළුවට දානවා නම් මේ කරන්ට් එක කඩාගෙන වැටින්නේ මේ වහල උඩ තියෙන පැනල් එකකින් ආපු කරන්ට් එක සම්නු හින්දායි කියලා වෙලා ඒ ගැන වැඩිපුර හොයන්න නැතුව ඒ ගැන කතන්දර දාලා ඔහු අකර්මණ්‍ය වෙනවා එතනින් එහාට මේක තල්ලු කරන්න. එතකොට හැබැයි දේශපාලනඥයාට බෑනේ මේක ඇවිල්ලා මෙහෙම කරපන් කියලා කරවන්න. ඒක කරන්නේ තාක්ෂණික වශයෙන් දැනුම තියෙන මේ අපේ විද්‍යාඥයෝ අපේ ඉංජිනේරුවෝ සහ ඒ තාක්ෂණඥයෝනේ. ඒතර මේ තාක්ෂණඥයෝ මේ අපි චෝදනා කරන තත්ත්වයට පත් වෙලා මේවට අඩකොට තියනවා නම් මේ ගමන යන්නේ නැත්තම් ඒගොල්ලෝ විසින් කළ යුතු දේ කරන්නේ නැත්තම් මේක ප්‍රශ්නයක් තියෙනවා. මේක එතෙන්ට යන්න බෑ. අද අපි බංග්ලාදේශයට පිටිපස්සෙන් ඉන්නේ. අද බංග්ලාදේශය අපිට ඉක්මනට මේක දියුණු කරගෙන යනවා. අපි කියන්නේ මේක කළ හැකි දෙයක්. මේකට මහා තාක්ෂණය මේ අද තියෙනවා මේ රටේ. මේක මේ අර කියන්නේ ෆින්ගර් ටිප් එක අපි දැන්ට මේ තියෙනවා. මේ දැන් තියෙනවා හෙට තීන්දුව ගත්තොත් තියෙනවා. එතකොට මේ මහත්තයා කියන ඒ හයිබ්‍රිඩ් බැටරි වල තීන්දුව ගන්නවා නම් බඩු ගණක් දෙන්න කට්ටිය නා මොහොමඩ් මහත්තයාට වගේ දෙන්න. එතකොට මේකේ රටේ මිනිස්සු දැනුවත්. අපි මෙතන වැඩසටහන් කරනවා. හැබැයි මේක බලාගෙන ඉන්න ඒ මහත්තයා මොහොමඩ් මහත්තයා එතුමාට වෙච්ච ප්‍රශ්නයක් නේ. ඒතර මේ ප්‍රේක්ෂකයා අද ඉදිරියෙන් ඉන්නවා. අපි මේ කතා අපේ වැඩසටහනට සාපේක්ෂව ගත්තොත් යම් කිසි ප්‍රමාණයකට Taman ස්වාධීන වෙන්න හුඟක් අය කැමතියි. ඒ නිසා තමන් මේ ග්‍රිඩ් එක මත ග්‍රිඩ් ඩිපෙන්ඩන්සි එක මේ ග්‍රිඩ් එක මත ඩිපෙන්ඩ් වෙන්නේ නැතුව ඒක මතම යැපෙන්නේ නැතුව තමන්ට හැකියාවක් තියෙනවා තමන්ගේ විදුලිය හදාගන්නයි කියලා පොඩි ආත්මාභිමානයෙන් වැඩ කරන අඩුම ගන්න 5%ක්වත් ඉන්නවා මේ රටේ මිනිස්සු.
මගේ වතුර ටික මම වගේ වහලෙන් එකතු කරගෙන මම බොන්න ඕන. මම ඒක එකතු කරලා මම යන්න දෙන්නේ නැහැ. මම මගේ වහලේ උඩින් මම විදුලිය හදාගෙන මම පාවිච්චි කරනවා. මගේ කාර් එක මම ඒ විදුලියෙන් මම දුවනවා කියලා හිතන මිනිස්සු සංඛ්‍යාවක් ඉන්නවා. ඉතින් ඒ මිනිස්සු මේ රටට බරක් නෙමෙයි. ඉතින් ඒ මිනිස්සුන්ට දෙන්න ඕන යම් කිසි මේ ඉදිරි ගමනේ සඳහා අත්වලක්. ඉතින් ඒ බර අඩු වෙනකොට ඒ බර තව කෙනෙකුට දෙන්න පුළුවන් නේ. විදුලි බල මණ්ඩලය වෙන කෙනෙකුට දෙන්න පුළුවන්. ඉතින් මේවා සංවර්ධනය කළ යුතු කළ හැකි දේවල්. ජනාධිපතිවරයා කියලා තියෙනවා නම් 2020 30 වෙනකොට මේ ප්‍රමාණය දියුණු කරන්න පුළුවන්. එහෙමනම් අපි දියුණු කරන්න සැලසුම් හදන්න ඕන. විද්‍යාඥයෝ වශයෙන් එතෙන් දෙන්න ඕන. නොකළ හැකි දෙයක් නෙමෙයි වෙනත් ලෝකයේ අය කරලා පෙන්නලා තියෙන. අපිට වැඩි ශාස්ත්‍රාවෙන් අඩු අපිට වැඩි ආර්ථික ශක්තියෙන් අඩු රටවල් මේක කරලා තියෙනවා. දැන් මේ අනිත් රටවල් කරලත් තියෙනවා නම් වටේ පිටේ රටවල් දියුණු වෙලත් තියෙනවා නම් මේ ක්‍රමවේදය ඔස්සේ ඔබට හිතෙනවා ඇත්තටම ඇයි අපිට කරන්න බැරි කියලා. කොහේ හෝ බාධාවන් තියෙනවා. කවුරු හරි මේ සඳහා අපි තේරෙන භාෂාවෙන් කිව්වොත් කකුලෙන් අදිනවද? එහෙම නැත්නම් මේ ක්‍රමයේ ඉස්සරහට යනවට බාධා කරනවද? ඇයි බාධා කරන්නේ? මොකක්ද හේතුව? මෙතන ආර්ථික දේශපාලන ක්‍රියාවලියක් තියෙනවද? නිලධාරීවාදයක් තියෙනවද? ඇයි මේ ජාතික විදුලි බල මණ්ඩලයේ මේ සමහර කාරණාවලදී අනිත් පැත්ත බලන්නේ. දැන් උන්ට මොකද්ද මේවා සම්බන්ධව අපි ටිකක් හිතමුද? දැන් අපි ආපහු ඔවුන්ගේ බිල්පත විතරක් අතට අරගෙන ගාන ගෙවල සද්ද නැතුව ඉන්නේ නැතුව නැත්නම් බිල වැඩි නම් කෑ ගහන්න නැතුව අපිට මේ සම්බන්ධව සාකච්ඡාවක් කතාවක් අවශ්‍යයි නේ. ඒකයි ඔබ අපිට කතා කරන්නේ. 066 22 83 68 69 ඔබ ළඟට එන්නේ අයිබෝන්. කඩවල ගෙදරින් සරත් මහත්මයා කතා කරමු. ඔව් මහත්මයා දැන් මම මේ කියන්නේ මේ ජනාධිපතිතුමාගේ මේ සෞභාග්‍ය දැක්ම ඔව් තුල තියෙන මේ කාර්මික මිනිස්සෙක් හැදීම දැන් මේ කර්මාන්ත පිළිබඳ විද්‍යානුකූල චින්තනයේ මිනිස්සෙක් හැදීම. දැන් මෙතන ඔබතුමාලා කතා කරන්නේ අපිට හයිබ්‍රිඩ් බැටරියක් හදාගන්න ඒකට අපි එන්න ඕනේ මහත්මයා. දැන් අපි මේ චින්තනයේ එතනට දියුණු කරන්න ඕනේ. දැන් අපිට අර්බුදයේ තියෙන්නේ විදුලි ඉංජිනේරුවෝයි සාමාන්‍ය ජනතාවගේ බුද්ධිමත්ත අතර වඩා. දැන් විදුලි ඉංජිනේරු කියන්නේ අති බුද්ධිමත් කට්ටියක්. දැන් ස්මාර්ට් ක්‍රමයක් ගේනවා කියන්නේ මේ කියන්නේ ගෝලීකරණය මාත්‍රේ දැන් විශාල මුදලක් ඒකටත් යනවා නේ. එතකොට අපි මේ යල්පැනගේ ක්‍රම තුල මේ ජාතික චින්තනයේ මේ ගෙනියන්න බෑ කියන කතාව තමයි තියෙන්නේ මාත්‍යා. දැන් අපි මෙච්චර සංවාදේ ගියේ අපිට දැන් ස්මාර්ට් ක්‍රමයක් ඕන කියන එක. දැන් උතර ඊළඟ පාඩම මේක මේ සමබරතාවය. මොකද මේ අපිට මේ තනියම මේ ගමනේ යන්න බෑ. අපිට හයිබ්‍රිඩ් බෙට්ටයක් හදාගන්නත් බෑ. එතෙන්ට අපි ඇවිල්ලා දැන් අර ජනාධිපතිතුමාට ඇවිල්ලා දිනා හොදුවා. එතුමාට ඇවිල්ලා දිනා දැන් මෙතන රටක් කොතනද ගෙනියන්නේ. අපි එතන සහයෝගය දීම තමයි දැන් කරන්න තියෙන කියන එකයි මගේ අදහස. බොහොම ස්තුතියි. ඔබ සුදේ. අපි කොතනද හිටගන්නේ නේ? හරි වැදගත් ඒ කාරණේ. අපි රැඳී සිටින නින්නද සජීවී සංවාදයේ සමග ප්‍රශ්න බොහොමයක්. මේ ප්‍රශ්නේ හරි බොහොම පුළුල් ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ විදුලි පාරිභෝගිකයාගේ විනය පවා බලපානවා. මේ රටක ජාතික විදුලි බල පද්ධතියේ විදුලි බලය නාස්තිකරණ එක බලපානවා. මේ සැපයුම් දාමය අපිට ප්‍රබලව බලපානවා. ඒ සැපයුම් දාමය තුළ පාරිභෝගිකයා තෘප්තිමත්ද කියන කාරණේදී වෙන මේ සම්බන්ධ විවිධ කියවීම් පර්යේෂණ කළ යුතුයි මේ සම්බන්ධ. මේ ශාස්ත්‍රය පිළිබඳව අපි හිතනවා මේක කලුවරේ තිබ්බ ශාස්ත්‍රයක් කියලා. ඒකයි අපි අද මේ සංවාදයට අදලා ගත්තේ මේ කාරණේ. අපි ගිහලා නම් අවසන් විරාමයට යන දෙසිටින්න. නින්නාද අසත්‍යයට එරෙහි සත්‍යයේ හොරාව. ඔබ නැවතත් නින්නාද සජීවී සංවාදයේ සමගයි මේක පන්නේ. අපි විදුලි බල අර්බුදයේ මාෆියාවක්ද මේ සම්බන්ධව කතාවක් අපි ආරම්භ කරා. මා කලින් සඳහන් කළා කළුවරේ තිබ්බ විෂයක් ශාස්ත්‍රයක් මේ ශාස්ත්‍රය. අපි දැන් කරලියට ගේනවා සංවාදයට. අපිට දැන් හොයන්න වෙනවා වෙනත් පාරවල්. සෞභාග්‍ය දැක්ම ඉදිරිපිට අපි ඉන්නේ. අලුත් ජනාධිපතිවරයෙක්, අලුත් පාර්ලිමේන්තුවක්, අලුත් රටක්, ජනමනසත් අලුත් වෙලා තියෙනවා. බොහෝ අයගේ බලාපොරොත්තු අලුතෙන් ඇති වෙලා තියෙනවා. ඒ කිසිවක් නෙවෙයි ජනාධිපතිවරයා කෙරෙහි තියෙන දැඩි විශ්වාසය. දැන් මේ කාරණේදී අපි ආපහු ශාම් පත්‍රාජ මහත්මයා වෛද්‍යතුමනි දැන් අපිට දැන් ටෙන්ඩර් පටිපාටියක් ගැන පොඩි කතා බහක් ඇති වුණා. දැන් ඇත්තට මේක සිදුවන්නේ කොහොමද? ඒක සිදුවන ක්‍රමයේ පිළිබඳව ක්‍රමවේදය පිළිබඳව කිසියම් අපට සාධනීය තත්ත්වයන් තියෙනවද? මොකක්ද තියෙන්නේ? ඇත්තටම මේක තියෙන්නේ විදුලි බල පනතට ඍජු සම්බන්ධතාවයක් තියෙනවා. විදුලි බල පනතේ පැහැදිලි සඳහන් වෙනවා. කම්පිටිටිව් බිඩින්. ඒ කියන්නේ තරඟකාරී මිල ගණන් කැදවීමකින් තමයි මිලදී ගන්න ඕනේ කියලා.
හැබැයි නමුත් ප්‍රශ්න තියෙන්නේ 2016දී එහෙම ටෙන්ඩර් එකක් තිබ්බ සූර්ය බල පද්ධති මෙගාවොට් 60කට 2018 තව 90කට ඔක්කොම 150ක් මෙගාවොට් 150ක් ප්‍රදානය කරා. නමුත් ඒ 150න් දැන් අවුරුදු 4ක් ගත වෙලා කට කිට්ටු කාලයක් ගත වෙලා තාමත් අවසන් වෙලා තියෙන මෙගාවොට් 15ක පමණ ප්‍රමාණයක්. ඉතින් 10%යි. ඊතර 90ම ඉවරලා නැහැ. ඒ කියන්නේ ඒ ටෙන්ඩර් පටිපාටියේ බරපතල ගැටලුවක් තියෙනවා. ඒ ටෙන්ඩර් පරිපාටිය සාර්ථක නම් අවුරුදු 4ක් ගිහිල්ලත් ඒ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන්නවත් බැරි වෙලා තියෙනවා. එහෙම තියෙද්දි මේ අවුරුද්දේ පසුගිය මාසයේ තව මෙගාවොට් 150කට ටෙන්ඩර් ප්‍රදානය කරා. ඒකේ තමයි රුපියල් 8ට වගේ ගානට ගියේ. ඉතින් ඇත්තෙන්ම මේක යම්කිසි යටිකූටු වැඩක්ද කියන සැකය මතුවෙනවා. මේකෙදී අවසානයේදී ඇයි එහෙම කියන්නේ? මොකද මේකෙදී මම ඇත්තෙන්ම කියන්න මේක අපිට පේන විදියට අපේට එන තොරතුරු විදියට විදුලි බල මණ්ඩලය මේ මිල ගණන් දැනට මේ මිල ගණන් වලට ගන්නෙ නැහැ. රුපියල් 8ට එක මෙගාවොට් එකක් එක කිලෝවොට් එකක් විදුලි බල මණ්ඩලයට අද වෙනකම් මිලදී ගන්න බැරි වෙලා තියෙනවා. මේ දැන් මෙගාවොට් 150ක් ප්‍රදානය කරලා ඒකෙන් හදපු මෙගාවොට් 15ක් තියෙන රුපියල් 16ට 18ට දාපුවා. ඒකෙනුත් 90ක් කවුරුවත් කරන්නේ නැහැ. ඒ උන් ඒවා අතහැරලා දාලා යන්න ගිහින් තියෙනවා ඒ බිඩ් කරපු අය. එතකොට මේ රුපියල් 8 කියන හෝ රුපියල් 10 කියන මිල තියෙන්නේ අහසේ තියෙන ප්‍රොජෙක්ට්ස් වල ව්‍යාපෘති වල විතරයි. මේ බිමේ මේ ක්‍රියාත්මක වෙන ව්‍යාපෘතියක් නැහැ. එහෙම තත්ත්වයක් යටතේ වහල මත තමයි මේ අපි සූර්ය බල පද්ධතියට එකතු කරලා තියෙන මෙගාවොට් 265න් 250ක්ම තියෙන්නේ වහල මත සූර්ය බල පද්ධති. ඒකේ මිල ගණන් යම්කිසි විදිහකට අඩු කරන්නට මේ නොපවතින ව්‍යාපෘති වලට දැනට ලැබිලා තියෙන ලන්සු වල මිල භාවිතා කරනවා නම් මම හිතන්නේ විශාල අසාධාරණයක් සහ එහි ඵල විපාක මේ රටේ ජනතාවට විඳින්න වෙනවා ඊටාම නුදුරු දිනකදී. මොකද මේ එකතු වෙන මෙගාවොට් 250ත් එකතු නුණා නම් විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිතුමාම පහසුගිය දින කියපු විදිහට පහසුගිය අවුරුදු 10 තුල එකම බලාගාරයක්වත් ඉදි වෙලා නැහැ. එහෙම තත්වයක් තුල මේ රටේ විදුලි බල පද්ධතියට එකතු වුණ එකම අමතර විදුලි බල එකතු කරලා තියෙන්නේ සූර්ය බල පද්ධතිය වලින් සහ සුළං බලය. එහෙම එකේදී මේ ටිකත් නැති කරන්න කටයුතු කරනවාදෝ කියන සැකයක් අපිට සාධාරණව මතුවේ. තාක්ෂණික පිබිදීම සහ තාක්ෂණික දියුණුව යහපත් තැනක තියෙනවද? ඔබතුමා කියන ආකාරයෙන් දැන් අපි වියලි කෝෂ පිළිබඳව කතා කරා. දැන් මේවට තව යැපෙන්න සිද්ධ වෙනවා අපිට. මේවා කරනකොට අපි චීනය මත හෝ වෙන රටක් මත යැපෙන්න සිද්ධ වෙනවා. ඒකට ආණ්ඩුව කැමති, රජයක් කැමති මේ සඳහා බදු පනවන්න. බදු කියන්නේ රජයේ ආදායම. ඒකට ආපහු මේක සාමාන්‍යයෙන් පවතින්න පුළුවන්, දරා ගන්න පුළුවන්. දැන් ඕනම දෙයක් අපි සාමාන්‍ය ජනයාට දරන්න පුළුවන් නම් අපි ඕනම දෙයක් කරලා ළඟා වෙන්නේ. නේ ඇඳුමක් පැළඳුමක් වුණත්, ආහාරයක් වුණත්, විදුලි බල සේවා වුණත් එහෙමයි. අපිට ඒ තත්ත්වයන් හදලා නැහැ නේද රටේ? මොනද කතාව කිව්වා? ඔව් සූර්ය බල පද්ධති සම්බන්ධයෙන් කතා කරොත් ඇත්තටම බැටරි තාක්ෂණයේදී මේ වෙනකොට ස්ලින්ටෙක් ආයතනයත් සමග සම්බන්ධ වෙලා ලංකාවේ කර්මාන්තකරුවන් දෙදෙනෙක් නව තාක්ෂණය මත බැටරි නිෂ්පාදනය කිරීම ආරම්භ කරලා තියෙනවා. එය වැඩි දියුණු කිරීමට අවශ්‍ය කටයුතු කරමින් යන බව අපි දන්නවා. ඒක ඊට සුබ හොඳ ආරංචියක්. ඒ වගේම ඊට එහා ගියාම සූර්ය කෝෂ සහ වෙනත් ඒ කියන්නේ ලිතියම් සහ නිකල් මෙටල් හයිඩ්‍රයිඩ් වගේ බැටරි වල තියෙන තත්ත්වය පිළිබඳ කියන්නේ ඒක ඊටාම දියුණු සහ සංකීර්ණ ක්‍රියාදාමයක්. එය ඇත්තටම එක කර්මාන්තකරුවෙකුට එක කර්මාන්තශාලාවක් කරන දෙයක් නෙමෙයි. මේක ඒ කියන්නේ සැපයුම් ජාලයක් තියෙන යටිතල පහසුකම් ජාලයක් තියෙන කර්මාන්ත වශයෙන් සංවර්ධිත රටක තියෙන ඒ කියන්නේ සබ් කොන්ට්‍රැක්ටර්ස්ලා විශාල ප්‍රමාණයක් ඉන්න වගේ ඒ වගේ විශාල අවශ්‍යතාවයක් තියෙන. උදාහරණයක් විදිහට අපි සෝලාර් පැනල් එකක් ගත්තත් සෝලාර් බැටරියක් ගත්තත් ඒකේ ඒ රසායන ද්‍රව්‍ය එක රසායන ද්‍රව්‍ය සාධාරණ වෙන වෙන නිෂ්පාදකයන්. එය පැකින් මැටීරියල්ස් ඒ සාධාරණ වෙන අය. ඒවා ඇසෙම්බල් කරන්න වෙන අය. ඒ වගේම සෝලාර් පැනල් එකක් ගත්තත් එහි එක් කොටස සාධාරණ වෙන වෙන ඇලුමිනියම් කොටස් වෙනම ඒ වගේ කර්මාන්ත ජාලාවක් තියෙන ඊටම අවුරුදු දශක ගණනාවක් තිස්සේ සංවිධිත සංවර්ධන ක්‍රියාදාමයකට භාජනය වූ රටක තමයි ඒ වගේ සංකීර්ණ නිෂ්පාදනයක් කරන්නට පුළුවන්. ඉතින් ඇත්තටම තාම අපිට මේ සූර්ය බල පද්ධති සම්බන්ධව එහෙම හිතන්නට
තරම් තත්ත්වයක් ලංකාවේ නැහැ. අපි බලාපොරොත්තු වෙමු. මේ සංවර්ධන සංග්‍රාමයක් දැන් දියත්වෙමින් පවතින රටේ මං හිතන්නේ මම සුභවාදීව දකින්න ඒ දිහා. ඒ අනුව අපිට ඉදිරි වසර කිහිපය තුළ එහෙම දකින්න ලැබේවයි කියලා අපි ප්‍රාර්ථනා කරමු. අපි පොදුවේ හිතන දේ තමයි මේ වෙනස් වන පරිසරයට අනුගත නොවන සත්වයා වඳ වෙනවා කියන කාරණය. ඒ නිසා අපි මේ සියලු ක්‍රමවේද නව ලෝකයේත් එක්ක නව තාක්ෂණයත් එක්ක ආපහු එකතු කළේ නැත්නම් ඒවා සමග මිශ්‍රණය කරේ නැත්නම් ඒවා සමග ඉදිරියට ගියේ නැත්නම් ඒවට පවතින්න බෑ. සුමිත් මහත්මයා දැන් මේ ඔබ දන්නවා පැහැදිලිවම දැන් මේ රටේ දැන් අපි කියමුකෝ අපි පහුගිය කාලේ පරිසර හිතකාමී වාහන ආනයනය කරා. හරි කියමුකෝ දැන් මේ විදුලියෙන් ක්‍රියාත්මක වෙනවා. දැන් මේවා සම්බන්ධව නිශ්චිත ක්‍රමවේදයක් නැහැ නේද? ඒ වගේ අද තත්ත්වෙ නිකන් ආපහු ගත්තම පොඩි උදාහරණයක් ගත්තේ. එහෙම විධිමත් බිමේ සලස්මක් නැහැ නේද මේ අපේ පහුගිය ටිකේ. දැන් ඒක හදාගන්න එපා අපි. ඔබතුමා හරියට හරි. ඒ කියන්නේ උදාහරණයක් කියලා ගත්තොත් ලංකාවට විදුලි කාර් ගෙන්වීම පටන් ගත්ත දවස්වල 2012-13 ඉඳන් පටන් ගත්තාම ටික ටික වැඩි වෙනවා. ලෝකේ පටන් ගත්තේ හුඟක් කලකට වැඩි වෙන්නේ 2012න් පස්සේ. ලංකාවෙත් ඒ හාසන පාරිභෝගිකයන්ගේ උද්‍යෝගය ඇති වුණා. මොකද අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ 5ක 10 කොටසක් ඉන්නවා මේ පරිසරයට ඉතා ලැබි මේ පරිසරයට හානියක් නොකර මේ තමන්ට ජීවත් වෙන්න ඕනේ. ඒක නිසා විදුලි කාර් ගෙන්න ගත්ත කට්ටිය බොහෝ කට්ටිය අද ඒ හුඟක් කට්ටිය මම ඇතුළු කට්ටිය ඒකට අසරණ වෙලා තියෙනවා. මොකද හේතුව මේ නියාමන කරන ක්‍රියාවලියන් තුළ ඒවල බැටරි පද්ධතියෙන් යවත් කාලින කරගන්න බැරි වෙලා තියෙනවා. ඔය වගේම සූර්ය බල පද්ධතියෙන් හයි කරගෙන තමන් ඒක කරන්න හැත්තට දිග්ගටම මේ වාහනයක් පාවිච්චි කරන්න බැරි වෙලා තියෙනවා. මොකද සූර්ය බල පද්ධතියෙන් වලට ණයසහන ලබා දුන්න ඒවා ඒ පටන් ගත්තුවා ඒවා ඉතාමත් අමාරුවෙන් තමයි ලබා ගන්න පුළුවන් වෙන්නේ බැංකුවකට ගියාම සූර්ය බල පද්ධතියකට මුදල් ණයක් ලබා ගන්න. එතකොට මේ අවුරුදු දැන් 12 ඉඳන් ගත්ත අවුරුදු 8ක කාලයක් කියලා කියන්නේ පොඩි කාලයක් නෙවෙයි. මේ කාලය තුල මේ ප්‍රශ්න හරියට අඳුරගෙන ඒකට මැදිහත් වුණා නම් රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයෝ මේවල තියෙන තීන්දුව తీරන ගැනීමේ තත්ත්වය වෙනස් වෙන්න ඕන. අද වෙනකොට ලෝකයේ මේ charging stations කාර් වලට ඉතා ප්‍රචාර ලෙස ප්‍රචලිත වෙනවා. ඒ වගේම එක පරයා එක හොඳ වර්ගයේ වැඩි දුර දුව හැකි වාහන අඩු මිලට දෙන්න විශාල තරගයක් ඇවිල්ලා තියෙනවා. ලෝකයේ ඊළඟ දශකයේ ප්‍රධාන වාහන බවට පත් වෙන්නේ ඉලෙක්ට්‍රික් වාහනය කියලා පුරෝකථනයක් කරලා තියෙනවා. හයිඩ්‍රජන් වාහන නිසා ඒ කියන්නේ මේ කාබන් විමෝචනය අඩු කරන්න ඕන. කාබන් ෆුට්ප්‍රින්ට් එක හැම කෙනාටම ඒක අඩු කරගන්න ඕන. හැම රටේම කාබන් විමෝචනය අඩු කරුවේ නැත්නම් 2050 වෙනකොට මේ ලෝක විනාශය ඇති වෙන තරමටම තත්ත්වය භයානක ගෝලීය ප්‍රශ්නයක්. ඒ ගෝලීය ප්‍රශ්නයට රටක් මේ සමස්ත පෘථිවි ජනතාව වශයෙන් මුහුණ දෙන්නේ කෙසේද? රටවල් වශයෙන් මුහුණ දෙන්නේ කෙසේද? පුද්ගලයෝ වශයෙන් කෙසේද මුහුණ දෙන්නේ කියන අභියෝගයක් තියෙනවා. ඒ අභියෝගයේදී කාබන් විමෝචනය කියන එක අද සත්‍යයක් බවට පත් වෙලා තියෙනවා. අද අයිස් තට්ටු දිය වෙලා මුහුදේ ජල ප්‍රමාණය වැඩි වෙන තත්ත්වයක් කියලා. මුහුදේ උෂ්ණත්වය වැඩි වීම තුළ මාළු මැරීම වැඩි වෙලා තියෙනවා. අපේ පරිභෝජන රටාව නිසා ප්ලාස්ටික් වැඩි වෙන නිසා 2050 වෙනකොට මුහුදේ මාළු වලට වැඩි ප්ලාස්ටික් වැඩි වෙනවා කියලා. ඒතර අපිට කණ්ඩ නැතුව මැරෙන జాතියක් බවට මේ පෘථිවි වාසීන් පත් වෙනවා. ඒක නිසා මේකෙන් බේරෙන්න දැනට තියෙන තත්ත්වය තුළ මේ කාබන් විමෝචනය අඩු කරන තාක්ෂණික ක්‍රමවේද තුළ ජීවත් වෙන්න මිනිස්සු දැනුවත් අය උත්සාහ කරනවා. ඉතින් මේ දැනුවත් උත්සාහ කරන අයට ඒ සඳහා රජයන් වෙනත් දියුණු රජයන් බොහෝ වෙලාවට ඒවට තාක්ෂණික උපකාර ලද අපි විතරක් නෙමෙයි අඩුම ගානේ නේපාලය ගත්තොත් නේපාලයේ අද දුවන්නේ විදුලි කාර්. ඒකට ප්‍රධාන හේතුවක් තමයි නේපාලයේ ජල විදුලි විශාල වශයෙන් නිෂ්පාදනය කරනවා. එහෙත් ප්‍රතිපත්තිමය වශයෙන් නේපාලයේ තීන්දුව අරන් තියෙනවා විදුලි කාර් පමණක් නේපාල අඩුම තරමේ අපි දකින අලි වැටකට මම සාමාන්‍ය කියන්නේ ඊට ස්වයංව නිෂ්පාදනය කර ගැනීමේ හැකියාවක් හදලා තියෙනවද? ඒවා තිබුණා. ඒවා අද වෙනකොට ඒවා යල් පැන කොහෙද පාර දැන් මේක හැදෙන්න එපයි. අපිට කලුවරේ ඉන්නත් බැයි අපිට මේ අවශ්‍යතාවය සපුරන්නත් ඕක පරිසරය දූෂණය වෙන්නත් බැයි දැන්
මේකට ක්‍රමයක් එපැයි ගොඩෙන් අපි ඔබ දෙදෙනාගේ මේ පොදු ප්‍රශ්නයක් මේක මට කියන්න විකල්ප පාර මොකක්ද විකල්ප බලශක්තියම විතරක් නෙවෙයි මෙතන බලශක්තිය විතරනේ ඒකට පාර අවශ්‍යයි මම තව එකතු කිරීමක් කරන්න මේක අපි ප්‍රධාන මාතෘකාව ඉඳලම පටන් ගමුකෝ. අපිට හරිතාගාර වායු විමෝචනය අඩු කරගන්න අපේ බලශක්ති ක්ෂේත්‍රය අවශ්‍ය නම් අපිට අනිවාර්යයෙන්ම තියෙන බලශක්තිය උකහාගත හැකි කොහොමද කියලා බලන්න ඕනේ. එතනදී අපි මූලික වශයෙන් විදුලිය ගැන කතා කරමින් හිටපු නිසා අපි එතනින් පටන් අරගෙන ඉදිරියට එන්න මොකවත්ම නෙවෙයි අපි තැම්පත් කරපුවා ඉවරයි දැන්. පෘථිවි තලයේ ඇතුලේ අපි පාවිච්චි කරන්නයි කියලා මේ පොසිල ඉන්ධන හෝ මොනවා හරි තැම්පත් කරලා මොනවා හරි ක්‍රමයකින් තිබ්බා ඉවරයි දැන්. අපිට වෙන පාරක් ඇත්තෙම නෑ. යා යුතුයම වෙනවා. ඒකෙදිත් මේ වගේ ගැටලු තියෙනවා නම් අය අපිට හිතා ගන්න බෑ. ඔබට මම කියන්න ගත්ත එකයි අපි මෙතනින් පටන් ගමු කියලා. මෙතන පටන් ගන්න කිව්වේ මම උදාහරණ කීම මෙතනින් පටන් ගන්නම්. මොකද අපි දැන් මේ දැන් අපි සුනිත්‍ය බලශක්තිය ගැන කතා කරමින් හිටියේ. සුනිත්‍ය බලශක්තියනේ දැන් අපිට මේකේ විසඳුම. එතකොට පටන් ගන්න නම් අඩුම ගානේ අපිට මම කියන්නම් ලෝකයේ දැනට භාවිතා වෙන virtual power plant කියන සංකල්පයට අපිට යන්න වෙනවා. ඒකෙදි අර පුරෝකතන කිරීම මෙතුමා කිව්වා අර එංගලන්තේ පුරෝකතනය කරා කියලා අපේ සිස්ටම් එකේ මම දන්න විදිහට ඉදිරි විනාඩි ගානක ඉදිරි පැයේ වගේ අවශ්‍ය බලශක්තිය විතරයි අපිට දැනට පුරෝකතනය කරන්න පුළුවන්. ඒක ඊට වඩා එහාට දියුණු කරන්නට ඕනේ. ඒවට මැෂින් ලර්නින් කියලා ටෙක්නොලොජි තියෙනවා. ඒවා සමග ඩේටාබේසස් වල ඒවා මෙයා කරන්න පුළුවන්. ඉතා විශාල ඩේටාබේස් පවත්වාගෙන යෑමේ හැකියාවක් අද තියෙනවා. ඒ සඳහා තාක්ෂණය තියෙනවා. මේවා පත්තුන මැති ඇමතිතුගොල්ලෝ මේවා දන්නවද? මම හිතන්නේ මේවා දැනගන්නට ඕනේ. එහෙම නැතත් නිලධාරීන් සහ බලධාරීන් ඉතා හොඳින් දන්නවා. මොකද මම වෛද්‍ය උපාධියක් ගත්තේ. මම ඩේටාබේසස් ගැන මෙච්චර දන්නවා නම් මම සිස්ටම් ඉන්ටිග්‍රේෂන් ගැන මෙච්චර දන්නවා නම් මම virtual power plants distributed power plants ගැන මෙච්චර දන්නවා නම් මම හිතන්නේ නැහැ මේ රටේ ඉන්න විදුලි ඉංජිනේරු මහත්වරුන්ට ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු මහත්වරුන්ට අයි එක තේරුම් ගන්න බැරි කියලා. ඉතින් මම ඔබගෙන් අහන්නේ මට උනන්දුව තියෙන හින්දා මම මේ දේ ඉගෙන ගන්නවා නම් තමන්ගේ ක්ෂේත්‍රයේ විශේෂ ක්ෂේත්‍රයේ මට වැඩි විශාල දැනුමක් වුන්ට තියෙන්න ඕනේ. ඒක නිසා ඒක අපිට ඔවුන්ගේ නිදහසට කාරණා පිළිගන්නට බෑ. අපි ඒ සඳහා වහා යා යුතුයි. ඒක එතනින් පටන් ගත්තම අපිට පුළුවන් අපේ රටේ හරිතාගාර වායු විමෝචනය ඉතා විශාල ප්‍රමාණයක අඩු කරන්න. ඔබ අමතක කරන්න එපා ගමගේ මහත්තයා අපි කෘෂිකර්මය පදනම් කරගත්ත රටක්. අනිවාර්යයෙන්. අපි තමයි ලෝකේ වැඩියෙන් මිනිසා විසින් සාදන ලද වැව්. ඒ කියන්නේ ස්වාභාවික ජලාශ නෙවෙයි මිනිසා විසින් සාදන ලද ජලාශ වැඩිම ප්‍රමාණයකට හිමිකම් කියන රට මේක. මේ වගේ වාරි කර්මාන්තයක් ලෝකෙ කිසිම රටක පවතින්නේ නැහැ. අපි ඒක කරලා තියෙන්නේ අපේ සුවිශේෂී කෘෂිකර්ම සංස්කෘතියත් එක්ක. ඉතින් අපිට කෘෂිකර්මයත් එක්ක බැඳුණු වැවත් එක්ක බැඳුණු වනාන්තරය ගම වැව කියන මේ සංකල්පයත් එක්ක යනකොට අපිට නැවත ස්වභාව ධර්මයත් එක්ක අපේ ජීවන ක්‍රමය ඉදිරියට ගෙන යාම මේක ගලපන්න පුළුවන් කියලා මම විශ්වාස කරන කෙනෙක්. මේක අපිට කොවිඩ් වසංගතය අපිට ඉතා හොඳ පාරක් පෙන්වුවා පහුගිය මාස 3ේදී. ඇත්තෙන්ම අපි ගෙවල් වල ඉඳගෙන අපි අපේ බහුතරයක් ගෙවල් වල තමන්ගේ ගෙවත්ත ප්‍රයෝජනයට ගන්න ගත්ත ඉතිහාසයේ කවදාවත් නැති විදිහට. අපිට වසවිස ගහලා කඩෙන් ගෙනාපු එළවලු ටික අපි ගෙදර හදා ගන්න ගත්තා. අපි ඒක වින්දා. මම මාස 3ක් මගේ ගමේ ගෙදර ගිහිල්ලා හිටියා කොළඹ අතහැරලා. ඇත්තට මම හුඟක් සතුටුුණු කාලයක්. මම ගොඩක් දේවල් වලට අඩිතාලම දැම්මා. ගෙදරට නෙමෙයි ගියේ සංස්කෘතියට. ඔව්. මගේ ගමේ අයත් මම හිතන්නේ බොහොම කාලෙකින් මාව එච්චර කල් ආශ්‍රය කරන්න ලැබුණ එක ගැනත් වුණුත් කැමති ඇති. ඉතින් අපි මේ හැමදේම දැක්කේ ධනාත්මක විදිහට. මේ අපි ගත්ත අත්දැකීම මම ඔබ හැමගෙම ඉල්ලා හිටින අමතක කරන්න එපා. ස්වභාව ධර්මය අපේ අත්වල ඉල්ලා හිටින වෙලාව. අපිට ඒක දෙන්න පුළුවන්. මනුෂ්‍ය වර්ගයාගේ ඉදිරි ගමන මෙතනින් නවතිනවා. අපි විනාශය කරා පානගනවා. අපි තවදුරටත් ස්වභාව ධර්මය අපයෝජනය කළොත්. අපි ස්වභාව ධර්මය ආරක්ෂා කරනවා කියන්නේ සංවර්ධනයට තිත තැබීම නෙවෙයි. තිරසාර සංවර්ධනය ස්වභාව ධර්මයත් එක්ක අත්වල බඳගෙන යන්න පුළුවන් කියන එක අපි දැඩි ලෙස විශ්වාස කරනවා. ඇත්තටම අපි සුනිත්‍ය බල ශක්තියේ ඉන්න කර්මාන්තකරවන් විදිහට අපි විශ්වාස කරනවා. සුනිත්‍ය බල ශක්තිය අපේ ගෝලීය උෂ්ණත්වය වැඩි කිරීමට, අපේ අයිස් කඳු දියවීමට,
අපිට එල්නිනෝ එහෙම නැත්තම් ඒ වගේ පාරිසරික විපර්යාස සිදුවීමට වැළැක්වීමට තියෙන හොඳම අවස්ථාව. අපි ඒක සඳහා මූලික අඩිතාලම් විදිහට අපි මේ අද කතා කරපු විදුලි අර්බුදයේ ප්‍රශ්නය තුලින් පව අපිට ප්‍රවේශයක් ගත යුත්තේ අපි ඒ සඳහා යාමට පළවෙනි අඩිය තිබීමට කියලා මම හිතනවා. ඔව් අපි ප්‍රාර්ථනා කරන්නේ පරිසර හිතකාමී ලෝකයක්. ඒක හැදෙන්න ඕනේ තමන්ගේ කුඩා තැන ගෙවත්ත සහ නිවසේ ඉඳන්. සුමිත් මහත්තයා දැන් මේ දැන් තව කාරණයක් එනවා. දැන් අපි දැන් මේ සම්බන්ධව ඉන්න විෂය ප්‍රවීණයන් ඉන්නවා. දැන් අපි හිතනවා මේ විෂය ප්‍රවීණයන් මේ විෂය ප්‍රවීණත්වයට පත් වුණාම මේ ප්‍රශ්න විසඳෙයි කියලා. හැබැයි මේ ඊට වඩා මේ පුරුද්දනේ රටේ බලපෑවේ. දැන් පුරුද්ද විසින් තමයි මේ බොහෝ අය කැලේ ගෙනිච්චේ. දැන් ඒ කියන්නේ නිලධාරියා ගිහිල්ලා ආපහු ගන්නකොට මේ මොහොතේ රට ගන්නකො. මේ මොහොතේ අපි ඉහළ මට්ටමේ අලුත් වෙනවා. හැබැයි පහළ මට්ටමේ නිලධාරියාගේ සිට පහළ සමස්ත මට්ටමේ ජනතාවත් නෙවෙයි ජනතාවගේ මැද කොටසේ මේ සියල්ල මේ නොදුනුවත් භවෙන් නෙවෙයි මේක මේ රට අයාලේ කැලේ ගියේ. ඒකට දැන් පැහැදිලිවම දන්නවා පුරුද්දක් තියෙනවා රටේ එදා ඉඳලා මේ යහපත් දේවල් වෙන්න දෙන්නේ නැහැ. කියන්නේ හොඳ දේවල්. කියන්නේ දූෂිතයෝ එළියේ ඉන්නවා. අහිංසක මිනිස්සු ඇතුළේ ඉන්න පුළුවන්. ඒක තත්ත්වයක් නැති මේ ප්‍රශ්නේට දැන් විදුලි බලය බල ශක්තිය කියන ප්‍රශ්නේ ඇතුළේ කල්පනා කරොත් අපිට පසුගිය දශක කීපය තුළම අපි කිසියම් ප්‍රශ්නකදී පීඩා වින්දන්නේ. ඒ පුරුද්ද නිසා. මේ පුරුද්ද වෙනස් කරගන්නේ කොහොමද? ඒක හින්දාම තමයි මම හිතන්නේ දැන් මේ වැඩසටහනටත් මම බොහොම සන්තෝෂයෙන් ආවේ. මම ඒ වගේ මේ වැඩසටහනේදී මම මුලින් කිව්වා මම මේකට සහභාගී වෙන්නේ මම පාරිභෝගිකයෙක් සහ පුරවැසියෙක් විදිහට. පුරවැසියෙකුට හැඟෙන හැඟීමන් තුලින් මෙතනින් එහාට මම ඉල්ලා සිටින්නේ අපි කියන්නේ මේ සමස්ත නිලධාරි පද්ධතිය මෙතන ඉඳගෙන මේකේ දෙන්නෙක් හෝ තුන් දෙනෙක් බොහොම සුළු ප්‍රමාණයක් හැබැයි බලය අතේ තියෙන කට්ටිය ඉන්නවා අනිවාර්යෙන් ඉන්නවා. එහෙම කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔය පැනබා පේපර්ස් කතාව නඩු වෙන්නේ නැහැ. හරිද? ඒ ගල්ලංගුරුත් එක්ක සම්බන්ධ වෙච්ච කතාවක්. හැමදාම ගල්ලංගුරු ගේන්න ඕන, හැමදාම ගල්ලංගුරු පුච්චන්න ඕන, ඉවර වෙනකොට ආයේ ගේන්න ඕන, හැමදාම මිනිසුන්ට විදුලිය ඕන, විදුලිය ඇතුළු මිනිස්සු කෑ ගහනවා. එහෙම තත්ත්වයක් ඇදලා මේක චක්‍රීය ක්‍රමවේදයන්නේ. ඉතින් මේක නිසා මම මෙතුමා නවත්තපු තැන අපි ගත්තොත් මේක දැන් මෙතනින් එහාට නවත්තින්න ඕන. මේක ජනතාව කතා කරන්න ඕන. මේ නිලධාරීන්ට මේක රිංගලා යන්න බැරි වෙනවා. ජනතාවට මේ සාමාන්‍ය දැනුම මේ අපි මේ කතා කරුව මෙතුමා කතා කරපු මේ ලෝකේ විදුලිය මොකද්ද කියන එක දැනුම මිනිස්සු කතා කරනවා. එතකොට මේ ජනතාව දැනුවත් වුණාම ඔය දැන් හිතන් ඉන්නේ ජනතාව ගොන්නු ජනතාව මේකට දන්නේ නැහැ. දේශපාලනඥයෝත් මැට්ටෝ. ඒක නිසා අපි කියන දේ අහන්න ඕන. අපි තමයි මේකේ මේ තීන්දුව ගත යුත්තේ කියලා මේ ඇඩමන්ට් එහෙම නැත්නම් බොහොම මේ දෘඪ තත්වයක ඉන්න දේශපාලනඥයෝ සහ මේ නිලධාරි තන්ත්‍රයක් විසින් වෙන සිද්ධියක් කියන එක මම විශාල වශයෙන් පිළිගන්නවා. මම ඒක ඒ ගැන ඒ වගේ චෝදනා කරනවා. ඒ නිසා මෙතනින් එහාට මේවා ගැන කතා කරමු පෘතුල වශයෙන් ජනතාව මේ ගැන කතා කරමු තියෙන තෙරපුම තුල දේශපාලනඥයන් දැනුවත් වෙනවා. ඒක සාමාන්‍යකරණ වෙච්ච තුල නිලධාරීන්ට මේ හරි දේ කරන්න සිද්ධ වෙනවා. ඒක කරලා මේ විදුලි අර්බුදය මෙතනින් එහාට විදුලි පරිභෝජනය කියන එක විදුලි නිෂ්පාදනයේදී ජනතාවට මේක සකසුරුවෙන් භාවිතා කරනවා වගේම ජනතාව මේක මේ ඩිපෙන්ඩන්ට් නැති තව කෙනෙක්ව යැපෙන්නේ නැති පාරිභෝගිකයෙක් හා නිෂ්පාදකයෙක් බවට පත් කිරීම තුළ ඔහු පරිභෝජනය කරන ප්‍රමාණය සමස්ත පරිභෝජනයට එකතු කරන මේ නිෂ්පාදනය කළ එකතු කරන පුද්ගලයෙක් බවට පත් කිරීම තුලින් මේ කාබන් විමෝචනයට උත්තරයක් එනවා. දැන් ඔබතුමා කතාව කියන්නේ ඉතින් මට මොහොතක් දෙන්න. දැන් මේ කතාව ඇතුළේ දැන් අර අමාත්‍යවරයා චෝදනාවෙන් නිදහස් කරනවා දැන් මේ. මම නම් මේ වර්තමාන අමාත්‍යවරයා 200%ක්ම මම නිදහස් කරනවා. මොකද ඔහු ඇවිල්ලා දවසයි. ඔබතුමාගේ අදහස මොකද ඒ වගේ? ඇත්තටම මේ වෙලාවේදී අපිට හරි ලේසි ගමගේ මහත්තයා දේශපාලන අධිකාරියට ඇඟිල්ල දික් කරන්න. අපි හැමදාම කරන්නේ. මම කියන්නේ නෑ දේශපාලකයෝ සුදනෝ කියලා. නමුත් අපි කවදාවත් මේ නිලධාරීන් විසින් කරගෙන යන අධිකාරීවාදී ක්‍රමය මේ රටේ අභියෝගයට ලක් කරන්නේ නෑ. මම රජයේ සේවය එපා කියලා නිර්භය තීන්දුවක් අරගෙන එළියට ගත් බහපු කෙනෙක් විදිහට මට බය නැතුව කියන්න පුළුවන්. මම ඒක චැලෙන්ජ් කරපු මිනිහ. ඒක නිසා මට අයිතියක් තියෙනවා ගැන කතා කරන්න. අපි
නිදහස් අධ්‍යාපනය ඔබත් මමත් අපි ඔක්කොමලා නිදහස් අධ්‍යාපනය මේ රටේ ඇවිල්ලා මේ රටේ මේ තැන් වලට ඇවිල්ලා මිනිත්තුවයි අපිට පුළුවන්ද මේ රටට විරුද්ධව අපිට උගන්නපු ක්‍රමයට විරුද්ධව අපිට වියදම් කරපු ජනතාවට විරුද්ධව වැඩ කරන්න මම ඔබෙන් අහන්න ඉතා සරල ප්‍රශ්නයක් අපි කොහොමද මේක කරන්නේ අපේ නිලධාරීන් මේ දේ කරනවා නම් ඔවුන් ලැජ්ජා විය යුතුයි මම අත දික් කරන්න කැමති නැහැ කිසි කෙනෙකුට කවුරුන් හෝ තමන්ගේ රටට තමන්ගේ ජාතියට විරුද්ධව තමන්ට වියදම් කරපු ජනතාවට විරුද්ධව කටයුතු කරනවා නම් ඔවුන් ගැන ලැජ්ජාවට පත් විය යුතුයි ඔව් කරන මනන්නෙවේ අපේ කරපු ප්‍රමාණය දැන් මැනලා බලන්න වෙලා තියෙන නැත කාලේ විතර සුමිත්මත් මේ ඔබට අවසාන කිරීමේ මිනිත්තු ලැබෙනවා මේ දැන් මේ ප්‍රශ්නයෙන් ගැලවී මේ මාෆියාව මේ ප්‍රශ්නයෙන් ගැලවීම මාෆියාවට විතරක් නෙමේ සැලසුම් කරන්නේදී මේ රටේ විදුලි මේ මම පෞද්ගලික විශ්වාස කරන මේ දැලසුම් කරලා තියෙන ප්‍රමාණයටත් වැඩි විදුලි පරිභෝජනය වැඩි වෙනවා රට තුළ ඒක නිසා විදුලි පරිභෝජනය සඳහා මිනිසුන්ට මේක එක්කෝ මේ විදුලිය භාවිතා නොකර ඉන්න ඕන මේකෙන් බේරෙන්න. එහෙම නැත්නම් විදුලිය මේ සැලසුම් සහගත විදුලිය ලෝකයේ බේරගෙන ජනතාවට බරක් නොවන විදුලිය බවට විදුලිය සැපයීම බවට පත්. එහෙම කිරීම සඳහා විශාල විදුලි බලපෑමක් සඳහා අපිට ජල විදුලිය මෙතනින් එහාට යන්න බෑ. ඒකෙන්ද ජල විදුලි ප්‍රමාණය උපරිමේ තියාගෙන ගනිමින් සුනිත්‍ය බලශක්තිය තුලින් ගන්න හැකි සියලුම බලශක්ති මේ බලපද්ධතියට එකතු කරන අතරතුර අවශ්‍ය බලශක්තිය කාබන් විමෝචනය අවම කිරීම සඳහා පරමාණුක බලශක්තිය තුළින් හැදිය යුතු සඳහා සැලසුම් සකස් කර ඒ සඳහා නොබියව තීන්දුව ගත යුතුයි දේශපාලඥයෝ සහ නිලධාරීන් කියන තැන යා යුතුයි. ඒ වගේම ඉදිරියේදී මේ රට තුළ නීති සම්පාදනයේදී සහ මේ වැඩක් කාර්යක්ෂම කිරීමේදී මෙම වගේ අපි මෙතන කතා කරු මේ වගේ සොරමරකම් වලට බලාධිකාරීන් වලට යටත් කරගatiya නොහැකි ලෝකයක් හදීම සඳහා අපි කටයුතු කළ යුතුයි. ඒ ලෝකය යහපත් විය යුතුයි. යහපත් මිනිසුන්ට ඒක කළ හැකි. අපි ස්තුතිවන්ත වෙනවා අද නින්නාද සජීවී සංවාදය බොහොම කාලීන සංවාදයක් බවට පරිවර්තනය කරන්නට පත් කරන්නට දායක වුණු මව්බිල් ලංකා පදනමේ අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් වනරච්චි මහත්මයා බෙහෙවින්ම ස්තුතියි ඔබතුමන්ට. අපි නැවත හමු වෙමු. ඒත් එක්කම අපි ආරාධනා කළා සූර්ය බලශක්ති කර්මාන්තකරුවන්ගේ සංගමය නියෝජනය කරන දැන් අද දවසේ මේ ප්‍රශ්නයට චෝදනා ලැබ තිබෙන කණ්ඩායමක් වෛද්‍ය ශාම් පතිරාජ මහත්මයා වෙන්න ස්තුතියි. අපි බොහොම ස්තුතියි අපිට මේ අවස්ථාව ලබා දුන්නට අපේ පැත්තෙන් මේ අපි මේ සංවාදයේ දිගටම ගෙනියමු අද නිමා වුණත්. හිතතුලි දැන් මේ කතා බහේදී අපි හැමෝටම වගකීමක් තියෙනවා. අපි හැමෝම මේ ලෝකයේ ජීවත් වෙන මිනිස්සු හුස්ම ගන්න මිනිස්සු මිහිතලයේ සදාකාලික මිහිතලයේ තව চিරාත් කාලයක් ජීවත් කරමින් පිණිස ඔබ අතීත මුතුන් මිත්තන් වල දැමු. ඔවුන්ගේ ඒ සම්පත් නැවත උදුරා පාවිච්චි කිරීමට ඔබට මට අයිතියක් නැහැ. විකල්ප ලෝකයක් විකල්ප අවශ්‍යතාවයන් වෙනුවෙන් රට ජාතිය පෙළ ගැහෙමු කියන ආරාධනය කරමින් සියලු දෙනාගේ අවධානය මේ සම්බන්ධ යොමු වෙන බලාපොරොත්තු වෙන සමගන්නවා. සියලු දෙනාට සුබ රාත්‍රියක් ජයග්‍රහී හෙළ දවසක් අපි ගෙල්ලන්න.